B කොටස අපි දන්නවා ලොකු ප්‍රශ්න 7ක් ලැබෙනවා අපිට. ඒ 7න් කුමන හෝ ප්‍රශ්න 5කට අපි පිළිතුරු සපයන්න ඕනේ. එක් ගැටලුවකට ලකුණු 150 ගානේ 750ක් හිමි වෙනවා. ඒ කොටස 250 එකතුව තමයි 1000ක් ලැබෙන්නේ. හරි. එහෙමනම් අපි යමු B කොටසේ ගැටලුව වලට. මුලින්ම ලැබෙන 11 වෙනි ගැටලුව අපි දන්නවා වර්ග සමීකරණ, ශේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය, බහුපද ශ්‍රිත සම්බන්ධ මූලික ගැටලුව ලැබෙන්නේ 11 වෙනි ගැටලුව. 11 වෙනි ගැටලුවේ A කොටස මේ අවුරුද්දේ අපිට ලැබිලා තිබුණු 2020 අවුරුද්දේ fx කියලා වර්ග සමීකරණයක් දීලා තියෙනවා, gx කියලා වර්ග සමීකරණයක් දීලා තියෙනවා, pq අගයන් තාත්වික සංඛ්‍යා බව දීලා තියෙනවා, c ධනාගයක් බව දීලා තිබෙනවා. ඔය දරුවෝ මේ ගැටලු කියවන්න ගියාම මෙන්න මේ ආකාරයට කියවන්න එපා. අපිට නිකන් අනවශ්‍ය ලෙස අපේ මානසික ශක්තිය ඒවට යොමු වෙනවා. මොනවද? fx සමානයි x වර්ග ධන px ධන c හා gx සමානයි. අපි මේ තියෙන පද ටික කියවගෙන ගියොත් අර ගැටලුවේ අවශ්‍ය ටිකට අපිට මනස යොමු කරගන්න අපහසු වෙනවා. ඒ නිසා මේවා නිකම්ම වර්ග සමීකරණ දෙකක් වශයෙන් විතරක් මනසට දාගන්න. වර්ග සමීකරණයක් වර්ග ප්‍රකාශනයක් දීලා තියෙනවා. gx තවත් වර්ග ප්‍රකාශනයක් දීලා තියෙනවා. pq කියන්නේ මොනවා හෝ තාත්වික අගයන්, c ධනාගයක්. ඔන්න පොඩි කාරණා තමයි අපිට ගැටලුවේ වැදගත් වෙන්නේ. pq තාත්වික අගයන්, c ධනාගයක්. මොකක්ද ඊළඟට කියන්නේ fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව සඳහා පොදු මූලයක් තියෙනවලු. ඇල්ෆා පොදු මූලයක් ඇති බව දී ඇත. එහෙනම් fx.ටත් gx.ටත් පොදු මූලයක් තියෙනවා ඇල්ෆා කියලා. ඔප්පු කරන්න කියනවා ඇල්ෆා සමානයි p ඍණ q බව පෙන්වන්න. ඊළඟට කියනවා p හා q ඇසුරෙන් c වල අගයත් හොයන්න. තවත් කොටසක් කියනවා p විශාලයි බිඳුව නම් q වල අගය p හා 2p අතර පවත්නා බව සාධනය කරන්න. එහෙනම් මොකද්ද අපිට මුලින්ම අහලා තියෙන්නේ? fx gx කියන වර්ගජ ශ්‍රිත දෙකට එක පොදු මූලයක් තියෙනවලු. අපි දන්නවා මොනයම් හෝ ශ්‍රිතයක වර්ගජද ඝනජද මොනයම් හෝ ශ්‍රිතයක මූලයක් කියන්නේ එම ශ්‍රිතයේ විචල්‍යයට තෘප්ත වෙන අගයක්. එහෙනම් fx කියන ශ්‍රිතයට ඇල්ෆා මූලයක් වෙනවා. gx වලටත් ඇල්ෆා මූලයක් වෙනවා. එහෙනම් මේ ඇල්ෆා කියන එක fx වලටත් ආදේශ කරන්න පුළුවන් x වෙනුවට, gx වලටත් ආදේශ කරන්න පුළුවන් x වෙනුවට. එතකොට මොකද්ද ලැබෙන්නේ? fx හා gx ට පවතින පොදු මූලය ඇල්ෆා ලෙස ගත්තොත් මෙතනට ආදේශ කළාම f ඇල්ෆා සමානයි බිඳුව වෙනවා. gx වලට ආදේශ කළාම g ඇල්ෆා සමානයි බිඳුව වෙනවා. එහෙනම් ඇල්ෆා පොදු මූලයක් නිසා f ඇල්ෆා බිඳුව වෙන්න ඕනේ, g ඇල්ෆා බිඳුව වෙන්න ඕනේ. f වලට ආදේශ කළාම ඇල්ෆා අපිට ලැබෙනවා x වෙනුවට ඇල්ෆා ආදේශ කළා ඇල්ෆා වර්ග ධන p ඇල්ෆා ධන c පළවෙනි සමීකරණය. gx වර්ගජ ශ්‍රිතයටත් ඇල්ෆා ආදේශ කළා 2 ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ධන c දෙවෙනි සමීකරණය. බොහොම පහසුවෙන් දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරලා අපිට c වත් කරන්න පුළුවන්. මොකද පළවෙනි කොටසේ c ව නැතුව මොකද්ද ප්‍රශ්නයක් අහලා තිබුණේ අපෙන්. එහෙනම් c වත් කරනවා. එතකොට ලැබෙනවා මෙන්න මේ ප්‍රකාශනය. දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක අඩු කළේ 2 ඇල්ෆා වර්ගයෙන් ඇල්ෆා වර්ගය ඉවත් වෙනවා. ඇල්ෆා වර්ග q ඇල්ෆා ගෙන් p ඇල්ෆා අඩු වෙනවා. q ඍණ p ඇල්ෆා c ඉවත් වෙනවා. ඇල්ෆා පොදු සාධකයක් වශයෙන් ඉවතට ගන්න පුළුවන්. ඉතුරු වෙන සාධකේ ඇල්ෆා ධන q ඍණ p සමානයි බිඳුවයි. එhmenan යම්කිසි සාධක දෙකක ගුණිතය බිඳුව වෙලා තියෙනවා. යම් සාධක දෙකක ගුණිතය බිඳුවයි නම් එක්ක ඇල්ෆා බිඳුව වෙන්න ඕනේ මේ සාධකේ, නැත්නම් අනෙක් සාධකේ බිඳුව වෙන්න ඕනේ. මේ සඳහා ඇල්ෆා සමානයි බිඳුව, එහෙම නැත්නම් ඇල්ෆා ධන q ඍණ p බිඳුව වෙන්න ඕනේ. නමුත් ඇල්ෆා බිඳුව වුණොත් එහෙම බලන්න පළවෙනි සමීකරණයට අපි නැවත යමු. මේ තියෙන පළවෙනි සමීකරණය ඇල්ෆා බිඳුව වුණොත් දැන් මේකට අනුව ඇල්ෆා බිඳුව වෙන්නත් පුළුවන් වගේ. එහෙනම් ඇල්ෆා බිඳුව වුණොත් මොකද වෙන්නේ? මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි ඉතුරු වෙන්නේ c සමානයි බිඳුවයි කියලා. ඇල්ෆා බිඳුව වුණොත් c බිඳුව වෙනවා. නමුත් මේක වැරදි. ඇයි? අන්න අපිට අවශ්‍ය වෙන දත්ත ගැටලුවේ සපයලා තිබුණා c කියන්නේ ධනාගයක් කියලා. නමුත් c විශාලයි බිඳුවයි. එහෙනම් c සමානයි බිඳුව වෙන්න බෑ. c සමානයි බිඳුව වෙන්න බැරි නම් c විශාලයි බිඳුව කියලා දීලා තිබිච්ච නිසා c සමානයි බිඳුව වෙන්න බැරි නම් මේ දෙයත් සිද්ධ වෙන්න බෑ. එහෙනම් ඇල්ෆා බිඳුවයි කියලා පිළිගන්න බෑ. ඇල්ෆා බිඳුව නෙමෙයි නම් ඉතුරු වෙන්නේ මේ සාධකයේ බිඳුවයි කියන එක. එහෙනම් මේ සාධකයේ බිඳුව කිරීමෙන් අපෙන් අහලා තිබුණු පිළිතුරට යන්න පුළුවන්. ඇල්ෆා බිඳුව විය නොහැකි බැවින් අනෙක් සාධකයේ බිඳුව කළා ඇල්ෆා සමානයි p ඍණ q කියලා ලැබුණා.
එම ලැබුණු ඇල්ෆාගේ පළවෙනි සමීකරණයට ආදේශ කළාම c වලාගේ ලබා ගන්න පුළුවන් ඍණ ඇල්ෆා ඇල්ෆා ධන p අපි මේ ඇල්ෆාගේ ආදේශ කරනවා c වලාගේ ලැබෙනවා p හා q ඇසුරින්. හොයාගත්තු ඇල්ෆා වලාගේ අපි ලබාගත්තු පළවෙනි සමීකරණයට ආදේශ කළා. මොකද්ද පළවෙනි සමීකරණය කිව්වේ? ඇල්ෆා කියන පොදු මූලය f වලට ආදේශ කිරීමෙන් ලැබිච්ච සමීකරණය. අපි ඒකට ආදේශ කළා. එතකොට ලැබෙනවා මේ ප්‍රතිඵලය. c වලාගේ p හා q ඇසුරින්. ඒ කොටසේ පිළිතුර එච්චරයි. ඊළඟට අපි යනවා c වලාගේ අපි හොයාගත්ත මෙන්න මේ අගය ලෙස ගත්තොත් c ධනාගයක් කියලා අපිට සපයලා තිබුණේ දත්තයක් වශයෙන්. එහෙනම් c ධනාගයක් නම් c කියලා අපිට ලැබිච්ච මෙන්න මේ පිළිතුරත් ධන වෙන්න ඕනේ. c ධන නම් මේ පිළිතුරත් ධන වෙන්න ඕනේ. ඍණ p ඍණ q 2යි p ඍණ q ධනාගයක් වෙන්න ඕනේ. ඒතර මේක ඍණෙන් ගුණ කළාම අසමීකරණය මේ ඍණ ලකුණ ඉවත් වෙනවා. p ඍණ q 2යි p ඍණ q ඍණාගයක් වෙන්න ඕනේ. එහෙනම් අපි මේක මේ p q අකුර නොකිය මෙහෙම බලමු. යම් කිසි දෙයකින් තවත් දෙයක් අඩු වෙනවා මෙතන. එයාගේ දෙගුණයෙන් අර පෙර දෙයම අඩු වෙනවා. මේ p ගෙන් q අඩු වෙනවා, p ගේ දෙගුණයෙන් q අඩු වෙනවා. ඒතර මේ ගුණිතය ඍණ වෙන්න ඕනේ. ගුණිතයක් ඍණ වෙන්න පුළුවන් කවුරු හෝ දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඍණ අනිත් කෙනා ධන වීමෙන්. එහෙනම් ගුණිතය ඍණ වීම සඳහා මේ සඳහා මොකද වෙන්න ඕනේ? පළවෙනි සාධකයේ බිඳුව වුණොත් දෙවෙනි සාධකයේ ධන වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙවෙනි සාධකය ඍණ වුණොත් පළවෙනි සාධකය ධන වෙන්න ඕනේ. ගුණිතයක් ඍණ වෙන්න එක්ක පළවෙනි සාධකය ඍණ වෙලා දෙවෙනි එක ධන වෙන්න ඕනේ. නැත්නම් පළවෙනි එක ධන වෙලා දෙවෙනි එක ඍණ වෙන්න ඕනේ. අපි එක ප්‍රතිඵලයක් ඉස්සෙල්ලා සලකමු. පළවෙනි සාධකය ඍණ දෙවෙනි සාධකය ධන වුණොත් p ඍණ q ඍණ වෙනවා නම් ඍණ q අනිත් පැත්තට ගත්තා p අඩුයි q ට වඩා. 2යි p ඍණ q ධන වෙනවා නම් q අනිත් පැත්තට ගියාම q කුඩා පැත්තට ලැබෙනවා. එතකොට q අඩුයි 2යි p ට වඩා. මෙතනින් අපිට ලැබෙනවා q වලාගේ p වලට වැඩි 2යි p ට අඩුයි. q ගාගේ p ට වැඩි 2යි p ට අඩුයි. මේ තියෙන අසමීකරණය. p ට වැඩි 2යි p ට අඩුයි. අනිත් ආකාරයට ගියොත් මොකද්ද මේ සාධක දෙකෙන් පළවෙනි එක්කෙනා ධන වෙලා දෙවෙනි එක්කෙනා ඍණ වුණොත් එතකොට මොකද්ද වෙන්නේ? p ඍණ q ධන වෙනොත් q අඩු වෙනවා p ට වඩා 2යි p ඍණ q ඍණ වුණොත් q විශාලයි 2යි p කියලා ලැබෙනවා. මේ ලැබෙන්න වෙන්න බැරි දෙයක්. මොකද්ද? q ගේ අගය p ට වඩා අඩුයිලු 2යි p ට වඩා වැඩිලු. යම් කිසි කෙනෙක්ගේ අගය p ට වඩා අඩු වෙලා 2යි p ට වඩා වැඩි එක වෙන්න බෑනේ. බොහොම පැහැදිලිව තේරෙනවා මේක විය නොහැකි පිළිතුරක්. මේක විය නොහැකි පිළිතුරක් නම් සිද්ධ වෙන්න පුළුවන් දේ මොකද්ද? q ගේ අගය p හා 2යි p අතර පවතිනවා. අපිට ගැටලුවේ අහලා තිබුණා q ගේ අගය p හා 2යි p අතර පවතින බව සාධනය කරන්න. මේ ආකාරයට ඒ සාධනය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. යමු ඊළඟ කොටසට. ඊළඟට 11 වෙනි ගැටලුවේ a කොටසේ දෙවෙනි ප්‍රශ්නය fx සමානයි බිඳුවෙහි විවේචකය. එතකොට fx කියන වර්ගජ ශ්‍රිතය ශුන්‍යයට සමාන වුණාම වර්ග සමීකරණයක් ලැබෙනවා. වර්ග සමීකරණයේ විවේචකය අපි දන්නවා සරලවම සිද්ධාන්තයක් වශයෙන් වර්ග සමීකරණයක විවේචකය b වර්ග ඍණ 4ac. එතකොට fx සමානයි බිඳුවේ විවේචකය ලබා ගන්න තියෙනවා අපිට. ඊළඟට බීටා හා ගැමා කියලා අලුත් මූල දෙකක් ගැන සඳහන් කරන්නයි යන්නේ. කොහොමද කියන්නේ? බීටා හා ගැමා යනු පිළිවෙලින් fx සමානයි බිඳුවේහි හා gx සමානයි බිඳුවේහි අනික් මූලයයි ගනිමු. අපි දන්නවා fx යි gx යි පොදු මූලයක් තිබුණ ඇල්ෆා කියලා. ඒතර දෙන්නම වර්ගජ නිසා දෙන්නටම මූල දෙක බැගින් පවතින්න ඕනේ. එහෙනම් fx වල එක මූලයක් ඇල්ෆා නම් අනිත් එක බීටා කියලා ගන්නලු gx වලත් පොදු මූලයක් වශයෙන් එක මූලයක් ඇල්ෆා වෙනවා අනිත් එක ගැමා කියලා ගන්නලු. ඒකනේ මේ කියලා තියෙන්නේ. එහෙනම් fx සමානයි බිඳුවේහි හා gx සමානයි බිඳුවේහි පොදු මූලයට අමතරව අනෙක් මූලය බීටා හා ගැමා වශයෙන් ගන්නලු අරගෙන බීටා සමානයි 2යි ගැමා බව පෙන්වන්න කියනවා. ඊළඟට බීටා හා ගැමා මූලවන වර්ගජ සමීකරණය මේ දෙන්න මූල වෙච්ච සමීකරණයක් ලබා ගන්න තියෙනවා අපිට. එහෙනම් මේකේ කොටස් තුනක් තියෙනවා. fx සමාන බිඳුවේ විවේචකය, ඊළඟට බීටා ගැමා කියන අනෙක් මූල මගින් අහලා තියෙන ප්‍රතිඵලය සහ බීටා හා ගැමා මූල වූ වර්ග සමීකරණය. යමු අපි මේ කොටස් තුනේ විසඳුම් වලට. fx විවේචකය. fx සමීකරණයේ වර්ගජ පදය, ඒකජ පදය හා නියත පදයේ සංගුණක සලකලා අපිට විවේචක ලියන්න පුළුවන්. p වර්ග ඍණ 4c, p වර්ග ऋण 4යි c කියන්නේ අපි හොයාගත්තු වගේ මෙතනට ආදේශ කළා.
ඒක සුළු කිරීමෙන් අහලා තියෙන ප්‍රතිඵලය ලැබෙනවා. මෙතෙන්දී තියෙන වරහන් ඉවත් කරන්න මෙන්න මේ ප්‍රකාශනය ලැබුණාට පස්සේ අපිට මතක් වෙන්න ඕනේ මේක පූර්ණ වර්ගයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ද්විපදයක පූර්ණ වර්ගයක්. පළවෙනි පදයට පූර්ණ වර්ගයක්, දෙවෙනි පදයට පූර්ණ වර්ගයක්, මැද පදය මේ පද දෙකේ ගුණිතයේ දෙගුණය වශයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේක පූර්ණ වර්ගයක් වශයෙන් ලියන්න පුළුවන්. එතකොට fx සමාන බිඳුවේහි මූල වෙන්නේ මොනවද? ඇල්ෆා සහ දීලා තිබුණ අනෙක් මූලය බීටා. gx සමානයි බිඳුවේ මූල වෙන්නේ ඇල්ෆා පොදු මූලය සහ අනෙක් මූලය ගැමා කියලා ගන්නවා අපි. එහෙනම් fx වලින් මූල ඓක්‍ය මේ ලියලා තියෙන්නේ. fx සමීකරණේ වර්ගජ සමීකරණේ මූල ඓක්‍ය සිද්ධාන්තය මොකද්ද? ඍණ b බෙදීම a. ඇල්ෆා දන ගැමා gx සමීකරණේ මූල ඓක්‍ය. එම සිද්ධාන්තයමයි ඍණ b බෙදීම a කියන සිද්ධාන්තයෙන් වර්ග සමීකරණ දෙකේ මූල ඓක්‍යයන් ලියලා තියෙනවා. මෙතනින් මේ සමීකරණ දෙක පළවෙනි සමීකරණයෙන් බීට ලබා ගන්න පුළුවන් ඍණ p ඍණ ඇල්ෆා කියලා. දෙවෙනි එකෙන් හරස් ගුණ කරලා 2යි ගැමා ලබා ගන්න පුළුවන් මේ අගය. එතකොට මේකෙන් ගත්ත අපි බීට වලගේ ඍණ p ඍණ ඇල්ෆා ඇල්ෆා වලගේ අපි හොයාගත්ත කලින් ඒක ආදේශ කළා. දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා මේ හර ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ ලැබෙනවා 2යි ගැමා 2යි ගැමා වල අගය ලැබෙනවා ඍණ q ඍණ 2යි ඇල්ෆා නැවතත් ඇල්ෆා අගය ආදේශ කළා. එහෙනම් මේ දෙකෙන් බීටා සහ 2යි ගැමා ලබාගෙන ඇල්ෆා ආදේශ කළාම ලැබෙන ප්‍රතිඵල දෙක තියෙනවා. ඒ දෙකම සමානයි. ඒ කියන්නේ බීටා මේ ප්‍රතිඵලය 2යි ගැමා මේ ප්‍රතිඵලය එවනම් මේ දෙන්න සමානයි කියන්නේ බීටා සමාන 2යි ගැමා වෙනවා. ඊළඟ කොටසේ අහලා තිබුණා බීටා හා ගැමා මූලයන් වන සමීකරණය. එතකොට මූලයන් දෙකක් දීලා වර්ග සමීකරණය ඇහුවොත් අපි දන්නවා කොහොමද ලියන්නේ x ඍණ එක් මූලයක් වරක් x ඍණ අනෙක් මූලය සමානයි බිඳුවයි. ඒක වරහන් ඉවත් කිරීමෙන් ලැබෙනවා x වර්ග ඍණ මූල ඓක්‍ය වරක් x ධන මූල ගුණිතය සමානයි බිඳුවයි. x ඍණ බීටා x ඍණ ගැමා බිඳුවයි සුළු කිරීමෙන් x වර්ග ඍණ මූල ඓක්‍ය වරක් x ධන මූල ගුණිතය සමානයි බිඳුවයි. අපි කලින් ලබාගත්තු සමීකරණ වලින් අපිට එකතු කළා මීට පෙර අදියරේ ලබාගත්තු සමීකරණ දෙක එකතු කරලා ලබා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය. 2යි ඇල්ෆා ධන බීටා ධන ගැමා අර බීටා සමාන 2යි ගැමා ඔප්පු කරන ගත්තු සමීකරණ දෙක එකතු කළා. එකතු කළාම ලැබෙනවා මේ සමීකරණය. එතනින් අපිට බීටා ධන ගැමා ලබා ගන්න පුළුවන් මෙතෙන්ට ආදේශ කිරීම සඳහා ඇල්ෆා වල අපි හොයපු වගේ ආදේශ කළා. ඇල්ෆා සඳහා හොයපු වගේ මේකට ආදේශ කරනවා. මේ තියෙන්නේ මෙයාගේ අනිත් පැත්තට ගත්ත ඍණ 2යි ඇල්ෆා ඇල්ෆාගේ ආදේශ කළාම ලැබෙනවා බීටා ධන ගැමා මෙතෙන්ට ලැබෙනවා. ඊළඟට fx හා gx මූල අපි කලින් සැලකුවේ ඓක්‍යයන් විතරයිනේ මූල ඓක්‍යයන් විතරයි. දැන් නැවත මූල ගුණිතයන් ගන්නවා. fx ගේ මූල ගුණිතය ඇල්ෆා බීටා. gx මූල ගුණිතය ඇල්ෆා ගැමා. මෙතනින් අපිට මේ සමීකරණ දෙක ගුණ කරලා ඇල්ෆා වර්ග බීටා ගැමා ප්‍රතිඵලය ලැබෙනවා c වර්ගයේ බෙදීම 2යි. fx හා gx වල මූල ගුණිතයන් ගත්තු සමීකරණ දෙක ගුණ කරනවා ඇල්ෆා වලගේ අපි ගාව තියෙනවා ඒක ආදේශ කළාම අපිට ලැබෙනවා බීටා ගැමා වලගේ ඒක මෙතනට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් බීටා ධන ගැමා මේ හොයාගත්තු වගේ මෙතනටත් බීටා ගැමා මූල ගුණිතය මෙතනටත් ආදේශ කිරීමෙන් මූලයන් බීටා හා ගැමා වන වර්ග සමීකරණය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඒක c අගේ ඉවත් කරන්න පුළුවන්. c වලත් අපි අගේ හොයාගත්තා මෙන්න මේ ආකාරයට කලින් හොයාගත්ත මේ පිළිතුර. එහෙනම් බීටා ගැමා අගේ ලැබුණා. බීටා ගැමා මූලයන් වූ වර්ග සමීකරණයට ආදේශ කළා සුළු කළා. සුළු කිරීම ටික ආදේශ කරලා ඔය දරුවන්ට පුළුවන් පීවරක් දෙකක් තනියෙන් සුළු කරලා බලන්න. 11 වෙනි ගානේ B කොටස. ඒතර වර්ග සමීකරණ වලින් ඉවත් වෙලා වෙන පාඩමකට යනවා. 11 වෙනි ගානේ B කොටස. ඒකේ අහනවා hx කියලා ශ්‍රිතයක් දීලා තියෙනවා ඝනජ ශ්‍රිතයක්. මම අර ඔය දරුවන්ට කලින් සඳහන් කළා වගේ මේක ඔක්කොම පද ටික කියවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වැදගත්ම කාරණේ තමයි ඝනජ ශ්‍රිතයක්. hx A B හා C කියන්නේ මොනවා හෝ තාත්වික සංඛ්‍යා ITR. ඒ වගේම දත්තයක් දීලා තියෙන x වර්ග ඍණ 1 hx සාධකයක් බව දී ඇත. එහෙනම් බහුපදයක් දීලා සාධකයක් දීලා තියෙනවා. දත්තය වශයෙන්. අපෙන් අහනවා B වලගේ මොකක්ද කියලා ඍණ 1 බව. තව කොටසක් අහනවා hx කියන බහුපදයේ ඝනජය x වර්ග ඍණ 2x මගින් බෙදූ විට ශේෂයක් දීලා තියෙනවා. එහෙනම් මුල් කොටසේ සාධකයක් දීලා තියෙනවා. දෙවෙනි කොටසේ වෙනත් ප්‍රකාශනයක් දීලා ඒගාගෙන් බෙදුවාම ලැබෙන ශේෂය දීලා තියෙනවා. හරිද? k කියලා ධන සංඛ්‍යාවක් ගැන සඳහන් කරනවා k හි අගය සොයන්නලු. මේ ශේෂයට තියෙන 5x ධන k කියලා එකක් යම් තාත්වික සංඛ්‍යාවක්
කේවලගේ හොයන්න ඕනේ. ඊට පස්සේ hx කියලා මේ දීලා තියෙන බහුපදය මෙන්න මේ ආකාරයට ලියලා පෙන්වන්න ඕනේ. b කොටසේ කොටස් තුනක් අහලා තියෙනවා අපෙන්. x වර්ගය ඍණ 1 කියන්නේ hx වල සාධකයක්. x වර්ගය ඍණ 1 කියන්නේ සාධකයක් නම් x ඍණ 1 හා x ධන 1 සාධක වෙනවා. x වර්ග ඍණ 1 වර්ග දෙකාන්තරයෙන් සාධක දෙකක් බවට පත් වෙනවනේ. එහෙනම් x ඍණ 1 කියන්නේත් hx වල සාධකයක්, x ධන 1 කියන්නේත් hx වල සාධකයක්. සාධකයක් දන්නවා නම් එතනින් අපිට මූලය ලබා ගන්න පුළුවන්. මෙතනින් ලැබෙන x සමාන 1 කියලා මූලයක්, මේ සාධකයෙන් ලැබෙන x සමාන ඍණ 1 කියලා මූලයක්. එහෙනම් hx කියන ගණජයේ මූල දෙකක් අපි දන්නවා. එහෙනම් යම්කිසි බහුපදයක මූලයක් අපි දන්නවා නම් මූලය බහුපදයට ආදේශ කළාම ශේෂය බිඳුව වෙනවා, නැත්නම් බහුපදයගේ ශුන්‍ය වෙනවා. සමහරක් වෙලාවට අපි කියන බහුපදයේ අතුරුදහන් වේ කියලා. අතුරුදහන් වේ කියන්නේ ශුන්‍ය වේ කියන එක. එහෙනම් සාධක ප්‍රමේයට අනුව මේකෙන් ලැබෙන මූලය 1 ආදේශ කළාම h 1 බිඳුවයි, මේ සාධකයෙන් ලැබෙන මූලය ඍණ 1 ආදේශ කළාම h ඍණ 1 බිඳුව වෙනවා. h 1 කියන්නේ x වෙනුවට 1 ආදේශ කරන්න. එකේ ඝනය 1යි, a වරක් එකේ වර්ගයේ a ධන b වරක් 1 ධන c පළවෙනි සමීකරණය. h වෙනුවට ඍණ 1 ආදේශ කළාම h ඍණ 1 සමානයි ඍණ 1 ඝනය ඍණ 1යි, වර්ග වෙනකොට ධන වෙනවා. නැවතත් මෙතන ඍණ වෙනවා. සමීකරණ දෙකක් ලැබෙනවා. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කළාම අපිට ලැබෙනවා මෙතන 1 1 එකතු වෙනවා, a සහ c ඉවත් වෙනවා, 2b වෙනවා, b වලගේ ලැබෙනවා. b සමානයි ඍණ 1යි. දැන් hx බහුපදයේ දෙවෙනි දත්තය අපිට දීලා තිබුණා x වර්ග ඍණ 2x මගින් බෙදුවහම 5x ධන k කියලා ශේෂයක් ඉතිරි වෙනවා කියලා. යම්කිසි බහුපදයක් යම්කිසි සාධකයකින් බෙදුව විට ඉතිරි වෙන ශේෂය අපිට දීලා තියෙනවා. අපි දන්නවා මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් අපිට කොහොමද? බෙදුම් ඇල්ගොරිතමයට අනුව භාජ්‍ය සමානයි භාජකයේ වරක් ලබ්ධිය ධන ශේෂය. භාජ්‍ය සමානයි භාජකයේ වරක් ලබ්ධිය ධන ශේෂය. එහෙනම් hx කියන්නේ භාජ්‍ය, x වර්ග ඍණ 2x කියන්නේ භාජකය, ලබ්ධිය මොකක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඝනජයක් වර්ගජයකින් බෙදුව විට යම්කිසි ඒකජ ලබ්ධියක් ලැබෙන්න ඕන. අපි ඒක සඳහන් කරනවා px කියලා. මොකද්ද කියලා අපි දන්නේ නැති එක. සහ ධන ශේෂය දීලා තියෙන ශේෂය යොදනවා. දැන් මේකේ අපිට px කියන ලබ්ධිය දීලත් නැහැ, අපෙන් අහන්නෙත් නැහැ. px දීලත් නැහැ, අහන්නෙත් නැත්නම් ඒක අපිට මේ ප්‍රකාශනයක් තුල තියාගන්න අවශ්‍ය නැහැ. අපිට එයා ඉවත් කරලා කේවලගේ හොයා ගැනීම සඳහා යන්න පුළුවන්. x සමානයි බිඳුව ආදේශ කළොත්, නැවතත් මම මේ ප්‍රකාශනය ගන්නම්. x සමානයි බිඳුව ආදේශ කළොත් h බිඳුවයි, මේ සාධකයේ මුළුමනින්ම බිඳුව වෙන නිසා px උත් අතුරුදහන් වෙනවා, බිඳුව වෙනවා එතනදී. px බිඳුවෙන් ගුණ වෙනවා. ඒතර h බිඳුව සමානයි 5 වරක් බිඳුවයි ධන k ඉතිරි වෙන්නේ. h බිඳුව සමානයි k. කේවලගේ c කියලා ලැබෙනවා. මොකද h බිඳුව සමානයි c කියලා අපි කලින් හොයාගත්තා නේ. h බිඳුවගේ c කියලා මීට ඉහත කොටස හොයාගත්තා. ඒත් h බිඳුව සමානයි k, එහෙනම් k සමානයි c වෙනවා. ඒ වගේම x සමානයි 2 ආදේශ කළොත් එතකොටත් අපිට පුළුවනි මෙතනට 2 ආදේශ කළොත් 2 වර්ගය 4යි ඍණ 2 වරක් 2 4යි. යලිත් මේක බිඳුව කරන්න පුළුවන්. මේක බිඳුව කිරීමෙන් මම අර කලින් කිව්වේ දීලත් නැති අහන්නෙත් නැති px ඉවත් කරන්න පුළුවන් මේක බිඳුව කරලා. එහෙනම් මේක බිඳුව කරන්න පුළුවන් එක ක්‍රමයක් x සමානයි බිඳුව ආදේශ කිරීම, අනෙත් ක්‍රමය x සමානයි 2 ආදේශ කිරීම. එතකොට ලැබෙනවා h2 මේ ටික බිඳුව වෙනවා 5 වරක් 2 ධන k. h2 5 වරක් 2 ධන k. h2 අපි ලබා ගන්න පුළුවන් අපිට මේ ආකාරයට c වලගේ දන්නවා, b වලගේ හොයාගත්ත ඍණ 1යි කියලා. ඔක්කොම අගයන් ටික තියෙනවා, ආදේශ කළාම ලැබෙනවා a සමාන 1යි කියලා. හරිනේ? නොදන්න එකක් ඉන්නේ a විතරයි. ආදේශ කරන්න පුළුවන් ලැබෙනවා a සමාන 1යි කියලා. එතකොට දැන් කලින් ගත්තු සමීකරණ දෙක ආයෙමත් එකතු කළොත් 2a ධන 2c බිඳුව කියන ප්‍රතිඵලය ලැබෙනවා. එතනින් c වලගේ ඍණ 1යි k සමානයි ඍණ 1යි කියලා ලැබෙනවා අපිට. එතකොට ABC ඔක්කොම හෙව්වට පස්සේ අපිට පුළුවන් hx කියන බහුපදය හරියටම ලියලා දක්වන්න. x ඝනය ධන x වර්ග ඍණ x ඍණ 1 සමානයි බිඳුවයි. පළවෙනි පදයෙන් x වර්ගයක් ඉවතට ගත්තා. x ධන 1 ඍණ ලකුණ ඉවතට ගත්තා x ධන 1යි. x ධන 1 ඉවතට ගත්තා x වර්ග ඍණ 1යි. යලිත් සාධක කැඩෙනවා x ඍණ 1යි x ධන 1යි. එතකොට x ධන 1 දෙකක් ලැබෙනවා. x ධන 1 වර්ගයයි x ඍණ 1යි.
අපිට අහලා තිබිච්ච විදිහට ලියන්න පුළුවන් x ඍණ 1 වර්ගය වරක් x ඍණ 1 කියලා. මොකද අපෙන් අහලා තිබුණේ x ඍණ ලැම්ඩා වර්ගය x ඍණ μ ආකාරයට ලියන්න පුළුවන් බව. එහෙනම් මේ x ධන 1 ලියනවා අපි x ඍණ 1 වර්ගය වරක් x ඍණ 1. එතකොට x ඍණ ලැම්ඩා වර්ග වරක් x ඍණ μ ආකාරයට ලියන්න පුළුවන්. මෙතන තියෙන ඍණ 1 වෙනුවට ලැම්ඩා දාලා මෙතන තියෙන ධන 1 වෙනුවට μ යෙදුවොත්. එහෙනම් ලැම්ඩා සමාන ඍණ 1 හා μ සමාන ධන 1 ලෙස සැලකුවාම මේක ලැබෙනවා අපෙන් අහලා තියෙන ප්‍රතිඵලය බවට hx සමානයි x ඍණ ලැම්ඩා වර්ග වරක් x ඍණ μ ලෙස ලියන්න පුළුවන් වෙනවා. ඒ තියෙන ඒ කොටසේ පිළිතුර. එතනින් අපි යනවා 12 වෙනි ගැටලුවේ යලිත් AB කොටස් දෙකක් ලැබෙනවා. 12 වෙනි ගැටලුවේ A කොටස. මේකේ අපෙන් අහලා තියෙනවා පියානෝ වාදකයන් 5 දෙනෙකුත් ගිටාර් වාදකයන් 5 දෙනෙකුත් ගායිකාවන් 3 දෙනෙකුත් ගායකයන් 7 දෙනෙකුත් පියානෝ වාදකයන් අපි P කිව්වොත් P 5යි ගිටාර් වාදකයෝ G අකුරෙන් හැඳින්වුවොත් G 5යි ගායිකාවන් කාන්තාවන් female F වශයෙන් හැඳින්වුවොත් 3යි ගායකයන් male කිව්වොත් 7 දෙනයි පිරිසක් ඉන්නවා. ඒ අතුරෙන් හරියටම පියානෝ වාදකයන් දෙදෙනෙකු P දෙකක් පමණයි හරියටම පියානෝ වාදකයන් දෙදෙනෙකුත් අඩුතරමින් ගිටාර් වාදකයන් 4 දෙනෙකුත්. ඒතර මෙතන කියන්නේ හරියටම P දෙකයි. දෙකට වඩා අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. අතන කියන්නේ අඩුතරමින් අපි කියන්නේ at least කියලා. අඩුතරමින් G 4යි. අඩුම ගාන G 4යි කියන්නේ G එකක් වෙන්න බෑ, G දෙකක් වෙන්න බෑ, G 3ක් වෙන්න බෑ. අඩුම ගාන G 4ක් වෙන්න ඕනේ. හැබැයි 4ට වැඩි වුණාට කමක් නැහැ. අඩුම ගාන G 4යි එහෙම නැත්නම් 5ක් හෝ ඊට වැඩි ගානක් වුණත් කමක් නැහැ ඉන්න පිරිස අනුව. එහෙනම් හරියටම පියානෝ වාදකයන් 2 දෙනෙකුත් අඩුතරමින් ගිටාර් වාදකයන් 4 දෙනෙකුත් ඇතුළත් වන පරිදි සමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමට අවශ්‍යව ඇත. පියානෝ වාදකයෙක් කොච්චර ඉන්න ඕනද? ගිටාර් වාදකයෙක් කොහොමද ඉන්න ඕනේ? කොච්චර පිරිසක් ඉන්න ඕනද? තොරතුරු ටික මෙතන දීලා තියෙනවා. තෝරාගත හැකි එවැනි වෙනස් සංගීත කණ්ඩායම් ගණන සොයන්න පළවෙනි ප්‍රශ්නේ තව එකක් අහනවා. මේවා අතුරින් හරියටම ගායිකාවන් 2 දෙනෙකු සිටින කණ්ඩායම් කොච්චර තියෙනවද කියලා. අපි මේ කොටසේ තෝරා ගන්න කණ්ඩායම් වලින් ඒවා අතුරින් හරියටම ගායිකාවන් 2 දෙනෙකු. ඒතර ගායිකාවන් දෙකට වඩා අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. එවැනි කණ්ඩායම් කොච්චර තියෙනවද කියලා අහනවා. පියානෝ වාදකයෝ 5යි, ගිටාර් වාදකයන් 5යි, ගායිකාවන් 3යි, ගායකයන් 7යි. ෆීමේල් 3යි, මේල් 7යි. ආටිස්ට්ලා කියන අදහසින් මම ඒ අකුර දාලා තියෙනවා. ආටිස්ට්ලා ෆීමේල් සහ මේල්, ගිටාර් වාදකයන්, පියානෝ වාදකයන්. මුළු පිරිස ඉන්නවා 5යි 5යි 10යි, 13යි 20ක්. මේ 20න් 11ක් තෝරා ගන්න ඕනේ. ඉතා පැහැදිලිව දීලා තියෙන තොරතුරු ටික සහ අවශ්‍ය දේවල් මෙතන සටහන් කරගත්තා. හරියටම P2යි අඩුම ගානේ G4යි. පියානෝ වාදකයන් 2 දෙනයි අඩුම ගානේ ගිටාර් වාදකයෝ 4ක් ඉන්න ඕනේ. එහෙනම් තෝරා ගන්න පුළුවන් ආකාර ටික අපි වගුවකින් බලමු. P5යි G5යි මේ ඉන්න පිරිස ආටිස්ට්ලා ෆීමේල් සහ මේල් කාන්තාව පිරිමි ඔක්කොම 10යි. තෝරා ගන්න ඕන කමිටු කොහොමද? එක විදිහක් තමයි පියානෝ වාදකයන් 2යි ගිටාර් වාදකයන් 4යි. අඩුම ගානේ 4ක් ඉන්න ඕනේ. එහෙනම් 2යි 4යි. එතකොට අපිට කමිටුවට 11ක් ඉන්නත් ඕනේ. එහෙමනම් P වලින් 2කුයි G වලින් 4කුයි දැම්මොත් මෙතන එනවා 6ක්. ඔක්කොම 11ක් ඉන්න ඕන නිසා ආටිස්ට්ලාගෙන් 5ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම ගානේ ගිටාර් වාදකයෝ 4යි කියන්නේ 4ට වැඩියෙන් ගන්නත් පුළුවන් 5ක් ගත්තොත්. හරියටම පියානෝ වාදකයෝ 2යි ගිටාර් වාදකයන් අඩුම ගානේ 4යි 4ට වැඩියෙන් 5ක් ගත්තොත් මෙතන 7යි. එතකොට අපිට ඉතුරු වෙන තව අවස්ථාව දෙන්න 4 දෙනෙක්ට 11ක් වෙන්න ආටිස්ට්ලාගෙන් 4ක් ගන්නවා. ඒතර මේ 4 දෙනා ගන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන් මෙතන ඉන්නවා. ඒක මොකද්ද කියලා බලමු අපි. එහෙනම් එතන මේක තවත් වැඩි කළොත් 2යි 6යි කියලා. මේක හරියටම 2යි මේක අඩු ගානේ 4යි. හරියටම 2යි අඩු ගානේ 4 නම් 4ට වැඩි 5ක් ගන්නත් පුළුවන්. හරියටම 2යි අඩු ගානේ 4යි කියන 6ක් ගත්තොත් එහෙම ගන්න බෑ. මොකද ඉන්නේ පිරිසේ ගිටාර් වාදක 5 දෙනෙක් විතරයි. ඉන්නේ 5යි නම් 6ක් ගන්න බෑනේ. එහෙනම් එතනින් එහාට ගන්න බෑ. එහෙනම් මේ අවස්ථා දෙක පමණයි තියෙන්නේ. 5 දෙනෙක්ගෙන් දෙකක් තෝරා ගන්නවා 5C2යි. 5 දෙනෙක්ගෙන් 4ක් තෝරා ගන්නවා 5C4යි. 10 දෙනෙක්ගෙන් මුල කොටසේදී කාන්තා
ද පිරිමිද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ආටිස්ට්ලා ඒගොල්ලන්ගෙන් 5 දෙනෙක් ගන්නවා. එතකොට 10න් 5ක් 10C5යි. දෙවෙනි අවස්ථාවේ 5න් 2ක් 5C2යි. 5න් 5ක් 5C5යි. 10න් 4ක් 10C4යි. මේ ටික ලියලා සුළු කරන්න තියෙන්නේ 5C2 ක්‍රමාරෝපිත 5 බෙදීම 2 ක්‍රමාරෝපිත 2 සහ ක්‍රමාරෝපිත 3 5C4 කියන්නේ ක්‍රමාරෝපිත 5 බෙදීම ක්‍රමාරෝපිත 4 සහ ක්‍රමාරෝපිත 1 10C5 කියන්නේ ක්‍රමාරෝපිත 10 බෙදීම ක්‍රමාරෝපිත 5 සහ 5 සුළු කරන්න ලැබෙනවා 12600ක්. මොකද්ද මේ හරියටම පියානෝ වාදකින් 2 දෙනෙකු සහ গিitar වාදකින් 4 දෙනෙකු සහිතව 11 දෙනෙක් තෝරගන්න පුළුවන් ක්‍රම සංගීත කණ්ඩායම් 12600ක් පත් කරන්න පුළුවන් අපිට වෙනස් ඒවා. ඊළඟට গিitar වාදක 5 දෙනෙක් ඉන්න අවස්ථාවේදී 5C2 ලිව්වා 5C5 ලිව්වා 10C4 ලිව්වා සුළු කළාම ලැබෙනවා 2100ක්. පියානෝ වාදකින් 2 දෙනෙකු සහ গিitar වාදකින් 5 දෙනෙකු සහිත කණ්ඩායම් 2100ක් පත් කරන්න පුළුවන්. එහෙනම් ඔක්කොම කණ්ඩායම් පත් කරන්න පුළුවන් මේ දෙක එකතු 14700ක්. හැබැයි මේ කණ්ඩායම් 14700 දිම කාන්තාවෝ කීයද පිරිමි කීයද කියලා අපිට වෙන්වෙන් වශයෙන් සඳහන් කරලා නැහැ. අපි එහෙම හෙව්වේ නැහැ. අපි හෙව්වේ මෙතන ආටිස්ට්ලා 5යි 4යි කියන එක. එහෙනම් ඒ අවස්ථාවේදී පත් කළ හැකි මුළු සංගීත කණ්ඩායම් ගණන වෙනවා 14700ක්. ඊට පස්සේ අහනවා හරියටම ගායිකාවන් 2 දෙනෙකු සිටින. මේවා අතුරින් හරියටම ගායිකාවන් 2 දෙනෙකු සිටින සංගීත කණ්ඩායම් කොච්චර තියෙනවද කියලා. අන්න එතෙන්දී අපිට අවධානය යොමු කරන්න වෙනවා ගායක ගායිකාවන් කියන ස්ත්‍රී පුරුෂ භාවයේ සහිතව. මොකද හරියටම ගායිකාවන් 2 දෙනෙකු. ඊළඟට මේ ගැටලුවේ දෙවෙනි කොටසේ අහලා තිබුණා ඉහත කණ්ඩායම් අතුරින් හරියටම ගායිකාවන් 2 දෙනෙකු සිටින කණ්ඩායම් කොච්චර තියෙනවද කියලා. ඒත් මුල් අවස්ථාවේදී අපි බැලුවේ හරියටම පියානෝ වාදකයන් 2යි අඩුම ගානේ গিitar වාදකයන් 4යි. හරියටම P2යි අඩුම ගානේ G4යි කියලා. එතෙන්දී අපි ගායක ගායිකාව කාන්තා පිරිමි කියලා වෙන් කළා මුකුත් හිතුවේ නැහැ. කෙලින්ම ආටිස්ට්ලා කියලා විතරයි අපි ඒ අකුරෙන් සඳහන් කළේ. ඊළඟට අහනවා එතනින් ඒ ආටිස්ට්ලා කියන අයත් නැවත බෙදන්න වෙනවා ෆීමේල් මේල් කියලා. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ හරියටම ගායිකාවන් 2 දෙනෙකු. හරියටම F2යි ඉන්න පුළුවන්. එහෙනම් P2යි අඩුම ගානේ G4යි හරියටම F2යි. ඒ වචන හරියට පැහැදිලිව තේරුම් ගන්න. හරියටම P2යි අඩුම ගානේ G4යි හරියටම F2යි. එතකොට ඒක අනිවාර්ය අවශ්‍යතාවයන්. එතකොට එනවා 2යි 4යි 6යි 8යි තව ඉතුරු වෙනවා 3 දෙනෙකුට අවස්ථාව. එනම් පිරිමි ගායක 3 දෙනෙක්. මේල් 3ක් දාන්න පුළුවන් ආටිස්ට්ලාගේ. එහෙම නැත්නම් හරියටම P2යි අඩුම ගානේ G4යි කිව්වහම G5ක් වෙන්නත් පුළුවන්. හරියටම F2යි. එතකොට මෙතන තියෙනවා 5යි 7යි 9ක්. තව දෙන්නෙක්ට අවස්ථාව ඉතුරු වෙනවා. ඒ දෙන්න අපි පිරිමි මේල් දෙකක් දානවා. එතකොට 5න් 2යි 5න් 4යි 3න් 2යි 7න් 3යි. එතකොට 5C2 5C4 3C2 7C3 අවස්ථාව සුළු කළාම ලැබෙනවා 5250. එහෙම නැත්නම් 5C2 5C5 3C2 7C2 අවස්ථාව සුළු කළාම ලැබෙනවා 630ක්. ඒතර මේ ඉන්නේ හරියටම කාන්තාවන් 2 දෙනෙකු පමණක් සිටින කණ්ඩායම් තියෙනවා 5880ක්. මුල් කොටසේ තෝරාගත්තු කණ්ඩායම් වලින් හරියටම කාන්තාවන් 2 දෙනෙකු සිටින කණ්ඩායම් 5880ක් පත් කළ හැකි. ඒක තමයි මේ ගැටලුවේ අහපු අවසාන ප්‍රශ්නය. ඊළඟට මෙතනින් යනවා අපි මේකේ B කොටසට. 12 B කොටස සුපුරුදු පරිදි ශ්‍රේණි ගානක්. ශ්‍රේණි ගානේ අපිට දීලා තියෙනවා R කියන්නේ ධන ලිකිලයක්. මම මෙතෙන්දී පොඩ්ඩක් මතක් කරනවා ශ්‍රේණි පාඩමේදී විශේෂයෙන් අපිට R වලගේ ධන ලිකිලයක් කියන එක මතක තියාගන්න ඕන. මොකද සමහර වෙලාවට සමහර දරුවෝ සුළු කිරීම වලදී R වලට වෙනත් අගයන්, ඒ කියන්නේ ධන නිකිල නොවන එක්ක ඍණ එහෙම නැත්නම් භාග සංඛ්‍යා ආදේශ කිරීමෙන් පිළිතුරු ලබාගත් අවස්ථා තියෙනවා. ඒව වළංගු වෙන්නේ නැහැ. මොකද ශ්‍රේණි පාඩමේදී මේක ධන නිකිලයක් වශයෙන් සඳහන් කරන නිසා. එහෙනම් UR කියලා අපිට දීලා තියෙන පරිමේය ශ්‍රිතයක් R වල VR කියලා දීලා තියෙන පරිමේය ශ්‍රිතයක් AB කියන්නේ මොනවා හෝ තාත්වික සංඛ්‍යා අපිට ඔප්පු කරන්න හොයන්න කියනවා R ධන නිකිලයක් සඳහා VR ඍණ VR ධනයක UR සමානයි VR ඍණ VR ධනයක වන පරිදි A හා B සොයන්න. එහෙනම් VR අපිට දීලා තියෙන නිසා ඉතා පහසුවෙන් VR ධනයකට යන්න පුළුවන් අපිට. ඒ දෙන්නගේ අන්තරය UR දීලා තියෙන එකට සමාන කළා AB හොයන්න පුළුවන්.
ඒක පාවිච්චි කරලා n ශ්‍රේණියක් දීලා තියෙනවා r සමාන 1 සිට n දක්වා ur කියන මෙතන අන්තරය හොයපු එක. මේ අන්තරය හොයන්නේ මොකටද අපි දන්නවා අන්තර සිද්ධාන්තය පාවිච්චි කරලා ඓක්‍යයට යාම සඳහා. නේද? සිග්මා ur ලගේ බව පෙන්වන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා r සමාන 1 සිට අනන්තය දක්වා අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව පෙන්වන්න කියලා. ශ්‍රේණියක් අபிසාරීද අපසාරීද කියලා පෙන්වන්නේ කොහොමද? පද අනන්තයක එකතුව පරිමිත අගයක් ලැබේ නම් එහෙම නැත්නම් පද අනන්තයක එකතුව අපරිමිත වේ නම්. පද අනන්තයක එකතුව පරිමිත අගයක් ලැබෙන නම් අபிසාරී, පද අනන්තයක එකතුව අපරිමිත වෙනවා නම් අපසාරී. ඒ කාරණේ මෙතනදී හොයන්න ඕනේ. තව කොටසක් අහනවා ඊළඟට අපිට අලුත් ප්‍රකාශනයක් දෙනවා w අකුරෙන්. wr සමානයි ur ධන 1 ඍණ 2 ur යයි ගනිමු. ur මෙතන තියෙනවා. wr කියලා අලුත් එක්කෙනෙක් හඳුන්වනවා ur ඇසුරෙන්. ur හා ur ධන 1 පාවිච්චි කරලා wr ලියලා තියෙනවා. එතකොට බව පෙන්වන්න කියලා ප්‍රකාශනයක් අහලා තියෙනවා. එතෙන්දී wr සහ ur ඇතුළත් ප්‍රකාශනයක් අහලා තියෙන්නේ. එතනින් wr පරිමිත ශ්‍රේණිය අபிසාරී වන බව අපෝහණය කරන්න ඕනේ. මුල කොටසේ අපි ඔප්පු කළා ur ගේ අபிසාරී බව. එතනින් අපෝහණයක් තියෙනවා wr ගේ අபிසාරී බවට. මොකද wr කියන්නේ ur වලින්ම ලියවෙන කෙනෙක් නිසා. හරි. අපි දැන් බලමු මේකේ මුලම කොටස. ur දීලා තිබුණා. vr අපිට දීලා තිබුණා ගැටලුවේ සපයලා තිබුණා. ur සමානයි vr ඍණ vr ධන 1 විට මේ තියෙන්නේ ur සමානයි vr මෙතන තියෙනවා. vr ධන 1 කිව්වහම මේ r වලගේ එකක් වැඩි කරලා ලියන්න ඕනේ. එහෙනම් මේ තියෙන vr ධන 1 කිව්වහම මෙතන r ධන 2 වෙනවා. මෙතන r ධන 1 වෙනවා. ඕක දෙපැත්තම පොදු හරය අරගෙන හරය ඉවත් කරලා මේ ප්‍රකාශනයට එන්න පුළුවන්. ඒතර හරය ඉවත් කරනකොට ලැබෙනවා අපිට මෙන්න මේ ප්‍රකාශනය. ඒකේ r කියන්නේ ධන නිකිලයක් නිසා r වලට බිඳුව ලැබෙන්න බෑ. ඍණ 1 ඍණ 2 ඒවා වළංගු වෙන්නේ නැහැ. මොකද බිඳුව දැම්මොත් මේක බිඳුව වෙනවා, මේ කොටස බිඳුව වෙනවා, මේ කොටස බිඳුව වෙනවා, b ඉතුරු වෙනවා. ඍණ 1 දැම්මොත් මෙතන බිඳුව වෙනවා, මෙතන බිඳුව වෙනවා. ඍණ 2 දැම්මොත් මෙතන බිඳුව වෙනවා, මෙතන බිඳුව වෙනවා, මෙතන බිඳුව වෙනවා. නමුත් ඒ අගයන් වළංගු වෙන්නේ නැහැ ධන නිකිලයක් නිසා. එහෙනම් අපි මේකේ මොකද කරන්නේ? සුළු කරලා ඒ දර්ශක r වල දර්ශක වෙන් කරනවා. එහෙනම් මේක සුළු කළාම මෙතන එනවා ar වර්ගයක්. මෙතන එනවා ඍණ ar වර්ගයක්. ඒක කැපිලා යනවා. මෙතනින් එනවා ඍණ br වර්ගයක්. මෙතනින් ලැබෙනවා ධන br වර්ගයක්. ඒකත් ඉවත් වෙනවා. වර්ගපද ඉතුරු වෙන්නේ නැහැ. 3r ඍණ 2 සමානයි. මේක සුළු කරලා බලන්න r වලට ඉතුරු වෙන්නේ සංගුණකේ a ඍණ b. නියත පදේ වශයෙන් ඉතුරු වෙනවා ඍණ 2යි b. එහෙනම් සංගුණක සැසඳීමෙන් r වල එකේ බලයේ සංගුණක a ඍණ b සමාන වෙන්න ඕන 3ට r වල බිඳුව නියත පදයේ ඍණ 2යි b සමාන වෙන්න ඕන ඍණ 2ට. එතකොට එතනින් b1යි නම් ආදේශ කළාම a4යි. අන්න අපි a හා b හොයාගත්තා. a හා b හොයාගත්තට පස්සේ අපිට vr ලියන්න පුළුවන්. vr කියන්නේ a බෙදීම r ධන 1. 4 බෙදීම r ධන 1. ඍණ b බෙදීම r. ඍණ 1 බෙදීම r. මෙන්න අපි vr වල ඉදිරිපත් කරගත්ත හොයපු ab ආදේශ කරලා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ur සමානයි vr ඍණ vr ධන 1. මොකද අපි a හා b හෙව්වේ ur සමානයි vr ඍණ vr ධන 1 වෙන පරිදි තමයි. එහෙමනම් දැන් ab යගයන් පාවිච්චි කරනකොට ur සමානයි vr ඍණ vr ධන 1 වෙනවා. එතනින් r ට එක ආදේශ කළොත් u1 සමානයි v1 ඍණ v2 දෙක ආදේශ කළොත් මේ ප්‍රකාශනය ලැබෙනවා. දිගටම ආදේශ කරනවා කියන අදහසින් තිත් ටිකක් තියෙනවා අපි. අවසාන පදයේ n සහ ඊට පෙර පදයේ ආදේශ කරනවා. මේක ඔය දරුවෝ හැමෝම දන්න සරල සිද්ධියක්. මොකද අන්තර සිද්ධාන්තය කියන එක යොදා ගන්න ආකාරය. ඒතර මේ ටික සියල්ලම එකතු කළාම යම් රටාවකට කැපිලා ගිහිල්ලා v1 සහ ඍණ vn ධන 1 ඉතුරු වෙනවා. මේ පැත්තෙන් එකතුව ලියනවා. r සමාන 1 සිට n දක්වා සිග්මා ur සමානයි v1 මෙතනින් ඉතුරුනා ඍණ vn ධන 1 මෙතනින් ඉතුරුනා. v1 යගේ අපි හොයුවානේ vr වලගේ. හොයපු vr වලට r ට එක දැම්මහම මේක ලැබෙනවා. කලින් අපි ඉදිරිපත් කළා මේ තියෙන vr. මේ vr ඇසුරෙන් v වල වෙනත් ඕනම එකක් හොයාගන්න පුළුවන්. v1 vn ධන 1 ඕනම එකක් r ට අගය ආදේශ කරලා
හොයාගන්න පුළුවන්. අපි ඒක හොයාගන්නවා v1 කියන්නේ rට 1 දැම්මා. vn ධන 1 කියන්නේ එම කලින් ප්‍රතිඵලය rට n ධන 1 දැම්මා. මේ ටික ලැබෙනවා. ඒ ටික සුළු කිරීමෙන් මෙතනින් 1 ලැබෙනවා. මේ කොටස් දෙක ඉතිරි වෙනවා. පොදු හරය ගැන සුළු කරලා තියෙනවා. බව පෙන්වන්න කියපු පිළිතුර ලැබෙනවා. සිග්මා ur r සමාන 1 සිට n දක්වා සමානයි n වර්ගයේ බෙදීම n ධන 1යි n ධන 2යි. ඒක තමයි එතන අපිට බව සාධනය කරන්න කියලා අහලා තිබිච්ච කොටස. ඊළඟට අපි යන් අනිත් කොටසට r සමාන 1 සිට n දක්වා ur සාධනය කර ප්‍රතිඵලය ඒකේ අපි සීමාව ගත්තොත් n අනන්තයට වම් පැත්තේ සීමාව ගත්තාම දකුණු පැත්තේ සීමාව ගන්නවා n අනන්තයයි කියලා. පරිමේය ප්‍රකාශනයක විචල්්‍යයේ තියෙන තැනට අනන්තය ආදේශ කරන්න අපි දන්නවා. හරයේත් ලවයේත් සියලු පද බෙදනවා මේ හරයේ තියෙන වැඩිතම මාත්‍ර සහිත විචල්්‍ය පදයෙන් n වර්ගයෙන් බෙදනවා. එහෙනම් හරයේ වැඩිතම බලයේ තියෙන n වර්ගය නැත්නම් හරයේ මාත්‍ර පදේ n වර්ගයෙන් බෙදුවාම මෙතන 1 වෙනවා. මෙතන 1 වෙනවා. 3යි n n වර්ගයෙන් බෙදුවා. 2 n වර්ගයෙන් බෙදුවා. ඊළඟට අපිට පුළුවන් n සඳහා සීමාව වෙන අනන්තය ආදේශ කරන්න. n වලට අනන්තය ආදේශ කළාම පරිමිතගයක් අනන්තයෙන් බෙදලා මේ කොටස් දෙක බිඳුව වෙනවා. එක බෙදීම එක පිළිතුර 1 වෙනවා. මේ පිළිතුර පරිමිතගයක් නිසා අபிසාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි පද අනන්තයක් සඳහා එකතුව 1 වෙනවා. හරිනේ? එහෙනම් සිග්මා ur කියන ශ්‍රේණිය අபிසාරී වෙනවා. පද අනන්තයේ එකතුව 1 කියන පරිමිතගය ලැබෙනවා. දැන් අපි බලමු අපිට දීලා තිබිච්ච දෙවෙනි ප්‍රකාශනයේ WR ඇසුරේ. WR සමානයි UR ධන 1 ඍණ 2 UR දීලා තිබුණා අපිට සලකන්න කියලා. අපි මේ මුළු ප්‍රකාශනය අරගෙන ඒකට සිග්මා යොදනවා. WR සමානයි UR ධන 1 ඍණ 2 UR ට සිග්මා n r සමාන 1 සිට n දක්වා. WR සමානයි සිග්මා r සමාන 1 සිට n දක්වා UR ධන 1 සමානයි සිග්මා r සමාන 1 සිට n දක්වා 2 ur. දැන් මෙතන 1 දැම්මහම ලැබෙනවා u2. මෙතනට 2 දැම්මොත් ලැබෙනවා u3. ඒ ආදී වශයෙන් ගිහිල්ලා මෙතන අවසානයේ n දැම්මහම un ධන එකක් ලැබෙනවා. පරිස්සමෙන් ලියන්න u1 ලැබෙන්නේ නැහැ මෙතන. r ට 1 දැම්මහම ලැබෙන්නේ u2. 2 දැම්මහම 3. 3 දැම්මොත් u4. අවසානයේ n දැම්මහම un ධන 1. ඍණ 2 කියන නියතය සිග්මාගෙන් එළියට ගත්තා. r සමාන 1 සිට n දක්වා ur. දැන් මෙතන කලින් කොටස පාවිච්චි කරන්න නම් කලින් අපි හෙව්වේ මොකද්ද? u1 ධන u2 ධන u3 ධන un දක්වා. මෙතන u1 කියන එක නැහැ. ඒ නිසා කලින් කොටස පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මම මේක වෙනස් කරලා සකස් කරනවා. කොහොමද? u1 ඇතුළත් කරනවා. එතකොට වැරද්දක් වෙනවා. වැරද්ද වළක්වන්න ඍණ u1 කුත් ඇතුළත් කරනවා. එහෙනම් මුලට දැම්මා ඍණ u1යි ධන u1යි. එතකොට මම මුකුත් වැරද්දක් කරලා නැහැ මෙතන. ඊළඟට u2 ඉඳලා ලැබිච්ච පද ටික ලියලා තියෙනවා. ඍණ මේ කොටසත් ලියලා තියෙනවා. එහෙනම් මේ අදියරෙන් මේ අදියරට එනකොට මම කරලා තියෙන්නේ මේ ඍණ u1යි ධන u1යි ඇතුළත් කිරීම පමණයි. ඊළඟට මෙතනින් එහාට සැලකුවොත් u1 u2 u3 මෙතන මීට පෙර පදයේ ගම un දක්වා. එහෙනම් u1 u2 u3 මීට පෙර පදයේ un දක්වා ගත්තාම ඒක ලියන්න පුළුවන් මෙහෙම. r සමාන 1 සිට n දක්වා සිග්මා ur කියලා. 1 සිට n දක්වා. එතන අපි නොගත්තු පද දෙක මොනවද? මෙතනින් ඍණ u1 ගත්තේ නැහැ. මෙතන අවසාන පදයේ un ධන 1 ගත්තේ නැහැ. අපි මෙතනට ගත්තේ u1යි u2යි u3යි ඒ ආදී වශයෙන් ගිහිලා un දක්වා පමණයි. un ධන 1 මෙතනින් ඉතුරු වෙනවා. ඍණ u1 මෙතනින් ඉතුරු වෙනවා. මේ කොටස කිසිදු වෙනසකින් තොරව එහෙමම ඉතුරු වෙනවා. එතකොට ප්‍රතිඵල ලැබෙනවා un ධන 1 ඍණ u1 ධන සිග්මා ur කොටස. මෙතන තියෙනවා සිග්මා ur ඒවා ධන 1ක් සහ ඍණ 2ක්. ඒ දෙන්න වෙනම සුළු වෙනවා. සිග්මා ur ධන 1යි සිග්මා ur ඍණ 2යි කියන්නේ ඍණ 1යි සිග්මා ur ඉතුරු වෙනවා. එහෙනම් un ධන 1 ඍණ u1 ඍණ සිග්මා ur ප්‍රතිඵලය ලැබෙනවා. අපෙන් අහලා තිබුණා මේ ප්‍රතිඵලය. ඊළඟට r සමාන 1 සිට අනන්තය දක්වා WR අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව අපෝහණයක්. ඔය දරුවන්ට මතක් වෙනවනේ මේ වචනයෙන්ම අපෝහණය කියපු ගමන් මුලින් කරපු සාධනයක් යම්කිසි ඔප්පු කිරීමක් පාවිච්චි කරලා අපි ගන්න ප්‍රතිඵලයකට තමයි අපෝහණයක් කියලා කියන්නේ. එහෙමනම් අපි හොයාගත්ත WR සඳහා ප්‍රතිඵලය සිග්මා WR මේක ඒකම මම යලිත් සලකලා තියෙනවා
මේ ප්‍රතිඵලයටම සිග්මා සීමාව යෙදීමෙන්. එහෙනම් r සමාන 1 සිට n දක්වා WR ට සීමා යොදලා තියෙනවා. n අනන්තේ දකුණු පැත්තේ un ධන 1 ඍණ u 1 ඍණ සිග්මා ur. un ධන 1 ඍණ u 1 ඍණ සිග්මා ur ඒකටත් සීමාව යොදලා තියෙනවා. දැන් මේ සීමාව කොටස් ටික un ධන 1කට වෙනම සලකනවා. ඍණ u 1ට සීමාව සලකන්න ඕනේ නැහැ. මොකද u 1 කියන්නේ නියතයක්. ඒ නිසා ඒකට සීමාව සලකන්න අවශ්‍ය නැහැ. ඍණ සිග්මා කොටසට නැවත සීමාව සැලකුවා. එතකොට un ධන 1 n අනන්තය විට අපි කලින් ලබාගත් එකෙන් ඒක හොයාගන්න පුළුවන්. u එකත් කලින් ලබාගත්ත un ප්‍රතිඵලයෙන් හොයාගන්න පුළුවන්. සිග්මා ur එක අපි 1යි කියලා කලින් කොටසේ ඔප්පු කළා. එහෙනම් අපෝහණයේදී මෙන්න මේ n අනන්තයට සීමාව යන විට r සමාන 1 සිට n දක්වා සිග්මා ur කියන කලින් ගත්තු එක කියන එක තමයි මෙතන යොදාගන්නේ. අපෝහණයේදී u එක කලින් ගත්ත එක දානවා n ට එක r ට එක දාලා සහ n අනන්තයට un ධන 1 බිඳුව වෙනවා. සුළු කිරීමෙන් ලැබෙනවා ඍණ 7 බෙදීම 6 කියන අගය. එහෙනම් ඒකත් පරිමිත අගයක්. ඒ නිසා WR R සමාන 1 සිට අනන්ත දක්වා ශ්‍රේණියත් මොකද වෙන්නේ? පරිමිත අගයක් එකතු වශයෙන් ලැබෙන නිසා අභිසාරී වෙනවා. WR ශ්‍රේණියත් අභිසාරී ශ්‍රේණියක් බවට පත් වෙනවා. ඒ කොටසේ පිළිතුර එපමණයි. දැන් අපි යනවා මෙතනින් 13 වෙනි ගානට. 13 වෙනි ගානෙත් යලි AB කොටස් දෙකයි. A කොටස අපිට තියෙනවා 13 A කොටසේ A B C කියලා න්‍යාස තුනක් දීලා තියෙනවා. A පේලි 2යි පේලි 3යි තීර 2යි B පේලි 3යි තීර 2යි C පේලි 2යි තීර 2යි. එහෙනම් මේක 3 වැඩි කිරීම 2 ගණයේ න්‍යාසයක්. මේකත් 3 වැඩි කිරීම 2 ගණයේ න්‍යාසයක්. මේක 2 වැඩි කිරීම 2 ගණයේ න්‍යාසයක්. A කියන්නේ යම් කිසි තාත්වික අගයක් අපි දන්නේ නැහැ මොකක්ද කියලා. මුලින්ම අපිට කියනවා ATB ඍණ I සමානයි C බව. දැන් මේවා කියවනකොට මේවා අදහස් විදර්වන්ට ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ATB A වල T ට්‍රාන්ස්පෝස් කියලා දාන්නේ පෙරළුම. A පෙරළුම වරක් B න්‍යාසය ඍණ ඒකක න්‍යාසය සමානයි C කියලා ඔප්පු කරන්න කියනවා. ඒතර I කියන්නේ මොකද්ද? ඝනය 2 වන ඒකක න්‍යාසය. ඊළඟට C ඉන්වර්ස් පවතින්න නම් A අසමානයි බිඳුවයි කියන එක ම නම් පමණක්. නම් හා එසේම නම් පමණක් කියන්නේ ම නම් පමණක්. ඒ කියන්නේ C ඉන්වර්ස් පවතිනවා නම් A අසමානයි බිඳුව වෙනවා. A අසමානයි බිඳුව වෙනවා නම් C ඉන්වර්ස් පවතිනවා කියන දෙපැත්තටම සාධනය කිරීම තමයි ම නම් පමණක් කියලා අපි කියන්නේ. ඊළඟට A සමානයි 1 කියලා අරගෙන C ගේ ප්‍රතිලෝමය ලියන්න කියනවා. ඒ වලගේ එකක් වශයෙන් අරන් C කියන න්‍යාසයේ ප්‍රතිලෝමය ලියන්නලු. ඊළඟට CPC සමානයි 2i ධන C වන පරිදි P කියලා න්‍යාසය හොයන්නලු. ඉතින් මේ දීලා තියෙන ප්‍රකාශන අපිට අවශ්‍ය වෙන්නේ මේ සුළු කරන්න ගැටලු ලියන්න ගියාමයි. හරි අපි එහෙමනම් දැන් මේකේ විසඳුම් වලට යමු. මුලින්ම ATB ඍණ I සමානයි C කියලා ඔප්පු කරන්න කියන එක. A න්‍යාසය තියෙනවා, B න්‍යාසය තියෙනවා, C න්‍යාසය අපිට තියෙනවා දීලා. ඒතර ATB ඍණ I. A න්‍යාසයේ පෙරළුම් න්‍යාසය මේ තියෙන්නේ. පළවෙනි පේලිය පළවෙනි තීරය වශයෙන්, දෙවෙනි පේලිය දෙවෙනි තීරය වශයෙන්, තුන්වෙනි පේලිය තුන්වෙනි තීරය වශයෙන් මාරු කළාම පෙරළුම් න්‍යාසය ලැබෙනවා. AT වරක් B. මේක එහෙමම පාවිච්චි කරනවා. ඍණ I දෙවන ගණයේ ඒකක න්‍යාසය. මේ දෙක ගුණ කිරීම. පළවෙනි පේලිය පළවෙනි තීරය සමග ගුණ කළා මෙතනට ලැබෙනවා. පළවෙනි පේලිය දෙවෙනි තීරය සමග ගුණ කළා මෙතනට ලැබෙනවා. දෙවෙනි පේලිය පළවෙනි තීරය සමග ගුණ කළා මෙතනට ලැබෙනවා. දෙවෙනි පේලිය දෙවෙනි තීරය සමග ගුණ කළා මෙතනට ලැබෙනවා කියේ. ඍණ මේ න්‍යාසය. මේ අගයන්ගෙන් අනුරූප අගයන් අඩු කළා 1 බිඳුව අඩු කළාම මෙන්න මේ න්‍යාසය ලැබෙනවා. බැලුවහම අපිට දීලා තිබුණු C A1 A2 ඒකමයි ලැබෙන්නේ. එහෙනම් ATB ඍණ I කියන එක C ම වෙනවා. ATB ඍණ I සුළු කළාම C න්‍යාසය ලැබෙනවා, සාධනය වෙනවා. ඊළඟට C ඉන්වර්ස් පැවතීම නම් පමණක් කියලා අපෙන් අහලා තිබුණේ. ඒතර C ඉන්වර්ස් පවතින නම් යම් කිසි න්‍යාසයක ප්‍රතිලෝමය ඉන්වර්ස් කිය ප්‍රතිලෝමය
යම්කිසි න්‍යාසයක ප්‍රතිලෝමය පවතින්න නම් මොකද වෙන්න ඕනේ? එම න්‍යාසයේ නිශ්චායක අගය. යම්කිසි න්‍යාසයක ප්‍රතිලෝමය පැවතීම සඳහා එම න්‍යාසයේ නිශ්චායක අගය ශුන්‍ය නොවී පැවතිය යුතුයි. C ඉන්වර්ස් පැවතීමට නම් C ගේ අපි මාපාංකයේ දාන්නේ න්‍යාසයකද නිශ්චායක අගය බිඳුවට අසමාන විය යුතුයි. ම නම් පමණක් කිව්වම ඒක අනිත් පැත්තත් අපි සඳහන් කරනවා C ගේ නිශ්චායක අගය අසමානයි බිඳුව නම් C ඉන්වර්ස් පවතී. එහෙනම් C ඉන්වර්ස් පැවතීමට මොකද වෙන්න ඕනේ? ම නම් පමණක් කිව්වම අපි ඊතල දෙපැත්තටම යොදනවා. C ගේ නිශ්චායක අගය ශුන්‍ය නොවිය යුතුයි. මේ තියෙන්නේ C. නිශ්චායක අගය ගන්න අපි ප්‍රධාන විකරණයේ අවයව ගුණ කරනවා ඍණ උපවිකරණයේ අවයව ගුණ වෙනවා. 2a ඍණ a. ප්‍රධාන විකරණයේ a සහ 2 ගුණ වුණා. ඍණ උපවිකරණයේ 1 සහ a ගුණ වුණා. 2a ඍණ a අසමානයි බිඳුවයි a අසමානයි බිඳුවයි. එහෙනම් C ඉන්වර්ස් පවතී නම් a අසමානයි බිඳුවයි a අසමානයි බිඳුව නම් C ඉන්වර්ස් පවතී. ඒ කියන්නේ a අසමානයි බිඳුවම නම් පමණක් C ඉන්වර්ස් පවතී. නම් a අසමානයි බිඳුවම නම් පමණක් C ගේ ප්‍රතිලෝමය පවතිනවා. ඊළඟට අපිට දීලා තිබුණා a සමාන 1යි කියලා. එහෙමනම් අපිට මෙතනට a සමාන 1 පාවිච්චි කරන්න පුළුවන් 1 1 1 2. මේ තියෙන a සමානයි 1 විට ලැබුණු C අගය. 1 1 1 2. ඒතර එහෙමනම් එයාගේ ප්‍රතිලෝමය ලියන්න පුළුවන් ප්‍රධාන විකර්ණයේ අවයව දෙක හෝමාරු වෙනවා. උපවිකරණයේ ලකුණු මාරු වෙලා නිශ්චායක අගයෙන් බෙදෙනවා. 1 2 2 1 වශයෙන් මාරු වෙනවා ප්‍රධාන විකරණයේ අවයව දෙක. උපවිකරණයේ ලකුණු මාරු වුණාම ඍණ ඍණ වෙනවා. නිශ්චායක අගය වෙන්නේ මෙයාගේ මේ C වල නිශ්චායක අගය වෙන්නේ 2 ඍණ 1. ඒකෙන් බෙදුනහම ඉන්වර්ස් එක ලියා දක්වන්න කියලා අපෙන් අහලා තිබුණා. C ප්‍රතිලෝමය 2 ඍණ 1 ඍණ 1 එක වශයෙන් ලැබෙනවා. එතනින් අපි අනිත් කොටසට යමු. CPC සමානයි 2i ධන C. අපිට ප්‍රශ්න පත්‍රයේ සපයලා තිබුණ ගැටලුවේ මේක. CPC සමාන 2i ධන C. එතකොට මේ ප්‍රතිඵලය මෙන්න මෙතන මේ සුළු කිරීම වල පොඩි පොඩි ගණිතමය තර්ක ටිකක් තියෙනවා. ඒවා නිවැරදිව ඉදිරිපත් කරන්න ඕනේ. C ඉන්වර්ස් P සමානයි 2i ධන C කියන එක අපි මුළුමනින්ම C ඉන්වර්ස් C ගේ ප්‍රතිලෝමයෙන් ගුණ කරනවා. CPC C ගේ ප්‍රතිලෝමයෙන් ගුණ කළා. 2i C ගේ ප්‍රතිලෝමයෙන් ගුණ කළා. දෙක නියතයක් නිසා කොහොම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. i ව C ප්‍රතිලෝමයෙන් ගුණ වෙනවා. ධන C ව C ප්‍රතිලෝමයෙන් ගුණ වෙනවා. මෙන්න මෙතනදී මා ඔබට වැදගත් කාරණයක් මතක් කරනවා. දැන් මේ සමීකරණයක් යම් කිසි අගයකින් ගුණ කරන්න කියලා ලියාගෙන යනකොට අපිට ඉඩ තියෙන විදිහට කොහෙන් හරි ගුණ කිරීම ලියනවා. දැන් නිකමට අපි කියමුකෝ මේක 5න් ගුණ කරන්න කිව්වා කියලා. මෙතනට 5ක් ලියනවා. මෙතනට 5ක් අමාරුවෙන් හරි හැමින් ලියා ගන්නවා මෙතනට ඉඩ තියෙන විදිහට. මේකට ඉඩ නැහැ කියලා මෙතනින් ලියන 5ක්. C එහායින් 5ක් ලියනවා. ඒකේ වැරද්දක් නැහැ. මොකද මේ තාත්වික සංඛ්‍යාවකින් ගුණ කිරීම. නමුත් මේ තාත්වික සංඛ්‍යාවකින් නෙමෙයි මේ ගුණ කිරීම කරන්නේ න්‍යාසයක්. C ඉන්වර්ස් ප්‍රතිලෝම C කියන්නේ න්‍යාසයක්. එවනම් න්‍යාසයකින් ගුණ කරනකොට අපිට ඒ විදිහට ගුණ කරන්න බෑ. මෙතන වම් පැත්තෙන් ගුණ කළොත් මෙතනත් වම් පැත්තෙන් මෙතනත් වම් පැත්තෙන් වෙන්න ඕනේ. මෙතන දකුණු පැත්තෙන් ගුණ කළොත් මෙතනත් දකුණෙන් මෙතනත් දකුණෙන් වෙන්න ඕනේ. වීජීය ගුණ කිරීමකදී ඒක අදාළ වෙන්නේ නැහැ. වීජීය ගුණ කිරීමකදී අපිට පුළුවන් සංඛ්‍යාවකින් ඕනෑම ආකාරයකට ගුණ කරගෙන යන්න. එහෙනම් අපි මේ දීලා තියෙන න්‍යාස සමීකරණය C ගේ ප්‍රතිලෝමයෙන් වමත් ගුණ කිරීමක් වශයෙන් ලියලා තියෙනවා. C ඉන්වර්ස් CPC 2i C ඉන්වර්ස් i ධන C ඉන්වර්ස් C. මෙතනදී මේ C ප්‍රතිලෝමය සහ C ගුණ වීමෙන් යම්කිසි න්‍යාසයක ප්‍රතිලෝමය සහ එම න්‍යාසය ගුණ වීමෙන් ලැබෙන්නේ 1. i ඒකක න්‍යාසය. හරියට තාත්වික සංඛ්‍යා දෙකක් ගත්තොත් 7න් 3 3න් 7න් ගුණ කළොත් ලැබෙන්නේ තාත්වික සංඛ්‍යාව 1. 7න් 3 3න් 7න්. එයාගෙම පරස්පරයෙන් ගුණ උනා. එවැනි අදහසක් මෙතනක් තියෙන්නේ යම් න්‍යාසයක් එයාගේ ප්‍රතිලෝමයෙන් ගුණ වුණොත් ඒකක න්‍යාසය ලැබෙනවා i. මේ දෙන්න i වෙනවා PC ඉතුරු වෙනවා. 2i මෙතනදී යම් න්‍යාසයක් ඒකකයෙන් ගුණ කළාම වෙනසක් වෙන්නේ නැහැ. තාත්වික සංඛ්‍යාවක උදාහරණයක් කියනවා නම් 7 එකෙන් ගුණ කළාට වෙනසක් වෙන්නේ නැහැ 7මයි. ඒ වගේම
මේ න්‍යාසය ඒකක න්‍යාසයෙන් ගුණ කළාට වෙනසක් වෙන්නේ නැහැ. එතන අපිට i නොසලකා හැරලා c ප්‍රතිලෝමය ලියන්න පුළුවන්. ඊළඟට මෙතන මොකද වෙන්නේ? c ප්‍රතිලෝමය c නැවතත් i වෙනවා. හරි. එතකොට දැන් හිතන්න එපා මෙතන i නොසලකා හැරපු නිසා මෙතන i නොසලකා හරින්න එහෙම කරන්න බෑ. මෙතන ගුණිතයක් නිසා නොසලකා හරින්න පුළුවන්. මෙතන තියෙන එකතු කිරීමක්. 7 එකෙන් ගුණ කිරීමේදී එක නොසලකා හරින්න පුළුවන් 7යි කියලා. 7ට එකක් එකතු කිරීමේදී එක නොසලකා හරින්න බෑ. ගුණ කිරීමේදී නොසලකා හරියට එකතු කිරීමේදී එක ලියන්න ඕනේ. හරි. එහෙනම් නැවතත් මෙතනින් IPC සමානයි 2යි C ප්‍රතිලෝමය ධන I ලැබෙනවා. ආයමත් මෙතන ඒකකින් ගුණ කළාට වෙනසක් වෙන්නේ නැති නිසා PC කියලා ලියන්න පුළුවන්. 2යි C ප්‍රතිලෝමය ධන I. ඊළඟට අපිට පුළුවන් මේක දකුණෙන් C ප්‍රතිලෝමයෙන් නැවත ගුණ කරන්න. එතකොට PC ව දකුණු පැත්තෙන් C ප්‍රතිලෝමයෙන් ගුණ කළා. 2යි C ප්‍රතිලෝමය දකුණු පැත්තෙන් C ප්‍රතිලෝමයෙන් ගුණ කළා. I ව දකුණු පැත්තෙන් C ප්‍රතිලෝමයෙන් ගුණ කළා. බලමු අපි එතකොට මොකද වෙන්නේ කියලා. C ප්‍රතිලෝමය C ඉන්වර්ස් එක I වෙනවා. මෙතන C ඉන්වර්ස් වල වර්ගය වෙනවා. I වෙනෙන් ගුණ කළාට වෙනසක් වෙන්නේ නැහැ. C ඉන්වර්ස් ලැබෙනවා. අන්න එතකොට P වරක් I කියන්නේ Pමයි. අපිට හොයන්න කියලා තිබුණා P සමානයි 2යි C ප්‍රතිලෝම වර්ග ධන C ප්‍රතිලෝම. මේ තියෙන C ඉන්වර්ස් වර්ගය සහ C ඉන්වර්ස් තියෙනවා. මේ P ලැබුණා. P ලැබුණාට පස්සේ C ප්‍රතිලෝමය කියලා අපි කලින් ලියා දක්වපු න්‍යාසය මෙතනට ආදේශ කරන්න පුළුවන් අපිට. දෙවාරයක් C ප්‍රතිලෝමයේ වර්ගය ධන C ප්‍රතිලෝමය. දෙවාරයක් C ප්‍රතිලෝමයේ වර්ගය කියන්නේ C ප්‍රතිලෝමයේ වරක් C ප්‍රතිලෝමය ධන නැවතත් C ප්‍රතිලෝමය. ඉතින් මෙතන ගුණ කරලා දෙකෙන් වැඩි කරන්න ඕනේ. මේ න්‍යාස දෙක ගුණ කළා මේක ලැබුණා. දෙකෙන් වැඩි කළාම මේක ලැබෙනවා. මේ දෙන්න එකතු කළාම මේක ලැබෙනවා. සුළු කිරීම නිවැරදිව අධ්‍යයනය කිරීම ඔබට බාරයි. මේ අධීරයන් සුළු කරලා බලන්න. එතන අපිට පිළිතුර ලැබෙනවා මෙසේ වන පරිදි ලැබෙන P එක මොකක්ද කියලා. මේ තියෙන P. අපි යමු ඊළඟ කොටසට. කලින් අවුරුදු වල වගේම සුපුරුදු විදිහට 13 වෙනි ගානේ B කොටස අපිට ලැබිලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යා කොටසක්. ඒක තියෙන්නේ මොනවද? Z සහ ඔමේගා යනු අයිති C කියන්නේ යම්කිසි සංකීර්ණ සංඛ්‍යා දෙකක්. Z ගේ මාපාංකයේ වර්ගය Z බව පෙන්වන්න ප්‍රතිබද්ධය. Z බව පෙන්වන්න. ඊට පස්සේ කියනවා ඒ අදහස මේ බව පෙන්නපු අදහස Z ඍණ ඔමේගා කියන සංකීර්ණ සංඛ්‍යාවට යෙදීමෙන්. Z කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නම් ඔමේගා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නම් Z ඍණ ඔමේගා කියන එකත් අපිට සාධාරණ වශයෙන් සලකන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවක් කියලා. ඒ දෙන්නගෙම අතාත්වික කොටස් සමාන වුණොත් සමහර විට අතාත්වික කොටස් සමාන දෙන්නෙක් නම් එතකොට අඩු කළාම අතාත්වික කොටස් ඉවත් වෙලා තාත්වික කොටසක් ලැබෙන්නත් පුළුවන්. තාත්වික සංඛ්‍යාවක්. නමුත් සාධාරණ වශයෙන් අපි හිතමු Z කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක්, ඔමේගා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක්. එහෙනම් මේකත් සංකීර්ණ සංඛ්‍යාවක් නම් මේ ප්‍රතිඵලයෙන් පාවිච්චි කරලා කියලා. හරි. ඊළඟට එතනින් මේක යෙදීමෙන් මේක ලබා ගන්න කියනවා. තව කොටසක් කියනවා එක ඍණ Z ඔමේගා බා වර්ගය සඳහාද එවැනිම ප්‍රකාශනයක් ලියන්න. මේ ලිව්වා වගේම ප්‍රකාශනයක් ලියන්නලු මේකටත්. ඒතර අපිට පේනවා මේක දිහා බලලා එවැනි එකක් මේකට ලියන්න කියන්නේ. ඒකෙන් මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්නලු. මේක ඔප්පු කරන්නලු ඒක දිහා බලලා එවැනිම තව එකක් ලියන්නලු. මොකක්ද ඊළඟට කරලා තියෙන්නේ? මේකෙන් මේක අඩු කළා නේ. මේක ලිව්වා Z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය. Z ඍණ ඔමේගා මාපාංක වර්ගය. ඒක දිහා බලලා තව එකක් ලියන්න කිව්වා එක ඍණ Z ඔමේගා බා මාපාංකයේ වර්ගය. එක ඍණ Z ඔමේගා බා මාපාංකයේ වර්ගය. ඒ දෙන්නම අඩු කරලා තියෙනවා. එහෙනම් මේ ඔප්පු කරපු එකයි ඒක දිහා බලලා ලියපු එවැනිම ප්‍රකාශනය දෙක අඩු කළාම අරක ලැබෙයි අපිට. සුළු කරද්දි බලමු අපි. ඒකට ඊළඟට කියනවා මාපාංක ඔමේගාට 1 යොදලා මේ අවශ්‍යතාවය තියෙනවා නම් මේකේ උත්තරය 1 බව අපෝහණය කරන්න. මේ අවශ්‍යතාවය දීලා තියෙන්නේ මොකටද? Z සහ ඔමේගා සමාන වුණොත් මෙතන බිඳුව වෙනවා. 1 ලැබෙන්නේ නැහැ. අන්න ඒක වළක්වන්න Z අසමානයි ඔමේගා වෙලාවට මාපාංක ඔමේගා වලට 1 දැම්මොත් මේ ප්‍රතිඵලය අපෝහණය කරන්න කියලා කියනවා. හරි. ගැටලුවේ අපිට තියෙන කොටස් කීයක්ද? මේක බව පෙන්වීම, මේ බව පෙන්වීම, එමගින් මෙවැනි ප්‍රකාශනයක් ලිවීම කොටස් 3යි. මේක ලබා ගැනීම 4යි. මේ ප්‍රතිඵලය. කොටස් 5ක් තියෙනවා.
අපි දැන් අදියරෙන් අදියරේ මේ කොටස් වලට විසඳුමට යමු. x සහ y කියලා යම්කිසි තාත්වික සංඛ්‍යා දෙකක් සඳහා z අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. z සමානයි x ධන iy. තාත්වික කොටස ධන අතාත්වික කොටස. සාධාරණ xy තාත්වික සංඛ්‍යා දෙකක් සඳහා ඕනම සංකීර්ණ සංඛ්‍යාවක් අපිට x ධන iy වශයෙන් ගන්න පුළුවන්. එතකොට z බා කියන්නේ මොකද්ද? අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක බා එහෙම නැත්නම් ප්‍රතිබද්ධය ගන්නෙ කොහොමද? එයාගේ අතාත්වික කොටසේ පමණක් ලකුණු මාරු කරනවා. z කියලා සංකීර්ණ සංඛ්‍යාවකින් z බා එක ගන්නෙ අතාත්වික කොටසේ පමණක් ලකුණු මාරු කරනවා. එහෙනම් z කියන්නේ x ධන iy නම් z බා කියලා කියන්නේ x ඍණ iy වෙනවා. ඒ වගේම මාපාංක z වෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය වෙන්නේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. z වලගේ මේ සංකීර්ණ සංඛ්‍යාව මේ ආකාරයෙන් ලියාගත්තොත් අපිට මේ දෙකත් ලියා ගන්න පුළුවන්. දැන් අපි එතනින් අර දීලා තිබිච්ච ප්‍රතිඵලයට අනුව බලමු z බා ගුණිතයට මොකද වෙන්නේ කියලා. z කියන්නේ x ධන iy z බා කියලා කියන්නේ x ඍණ iy මේ දෙක ගුණ වෙනවා. වරහන් ඉවත් කරන ආකාරයමයි x වර්ගය x වරක් ඍණ iy ඍණ ixy iy වරක් x ධන ixy ඍණ i වර්ග y වර්ග මතක් වෙන්න ඕනේ එතනදී අපිට i වර්ගයේ ඍණ එකක් වෙනවා මෙතනට ආදේශ කළාම ධන වෙනවා තාත්වික සංඛ්‍යාව බවට පත් වෙනවා එහෙනම් x වර්ග ධන y වර්ග වෙනවා තාත්වික කොටස අතාත්වික කොටස් දෙක කැපිලා ඉවත් වෙනවා එහෙනම් z බා ගුණිතයට ලැබෙන්නේ x වර්ග ධන y වර්ගය මාපාංක z කිව්වේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය මේ දෙක දිහා බලපුවම අපිට පේනවා මේක වර්ග කළොත් මෙයාවම ලැබෙනවා එහෙනම් මාපාංක z ගේ වර්ගය සමාන වෙනවා z බා වලට හරිනේ මේ සමීකරණ වර්ග කළාම මේකට සමාන වෙනවා මාපාංක z වර්ගය සමානයි x වර්ග ධන y වර්ගය එම නිසා මාපාංක z වර්ගය සමාන වෙනවා z බා කියන්නේ x වර්ග ධන y වර්ගය ඒ කොටස දෙනින් ලැබෙනවා ඊළඟට ඔය ප්‍රතිඵලය යොදන්න කියනවා z ඍණ ඔමේගාට යෙදුව විට හරි එහෙමනම් මෙතන මොකද්ද ප්‍රතිඵලය යම්කිසි සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය යම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය සමානයි කියලා ලියන්න පුළුවන් එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපද්‍යයේත් ගුණිතයට සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය ලියන්න පුළුවන් එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපද්‍යයේත් ගුණිතයට ඒක යෙදුවොත් අපි z ඍණ ඔමේගාට z ඍණ ඔමේගාගේ වර්ගය මාපාංකයේ වර්ගය සමාන වෙනවා z ඍණ ඔමේගා සංකීර්ණ සංඛ්‍යාව සහ එයාගේම ප්‍රතිපද්‍යයට මේ අදහසමයි අතනට යෙදුවේ z ඍණ ඔමේගා වෙනුවට z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය සමානයි z ඍණ ඔමේගා සංකීර්ණ සංඛ්‍යාව සහ එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපද්‍යයට දැන් උතනින් අපිට අර අහලා තිබිච්ච ප්‍රතිඵලයට යන්න පුළුවනි අපිට කොහොමද මේ z ඍණ ඔමේගා සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපද්‍ය වෙනුවට වෙන වෙනම ප්‍රතිපද්‍ය සලකන්න පුළුවන් යම්කිසි සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරයේ ප්‍රතිපද්‍ය සමාන වෙනවා ප්‍රතිපද්දවල අන්තරයට. එතකොට z ඍණ ඔමේගා බා කිව්වත් z බා ඍණ ඔමේගා බා කිව්වත් දෙකම සමානයි. ඒ නිසා අපිට z ඍණ ඔමේගා බා වෙනුවට z බා ඍණ ඔමේගා බා ලියන්න පුළුවන්. මේක වරහන් ඉවත් කළාම z බා ඍණ z ඔමේගා බා ඍණ ඔමේගා z බා ඍණ ධන ඔමේගා බා. එතනින් z බා z වර්ගය කියලා ලියන්න පුළුවන්. අපි ඒක ඔප්පු කළා. ඒකමයි ඔමේගා බා කියන්නේ ඔමේගා වර්ගය කියලා ලියන්න පුළුවන්. ඔමේගා සංකීර්ණ සංඛ්‍යාවක් නේ. එහෙනම් z බා z මාපාංක වර්ග වෙනවා නම් ඔමේගා බා කියන්නේ ඔමේගා මාපාංකයේ වර්ගයයි. ඒ කොටස් දෙක මෙතනට යෙදුවා. මේ පද දෙකෙන් ඍණ ලකුණක් පොදු කළ යොතට ගත්තා. ලැබෙනවා මේ ප්‍රකාශනය. ඒකෙන් මෙන්න මෙතන ලියලා තියෙනවා ඔමේගා z බා වෙනුවට වෙන කොහෙවත් වෙනසක් නැහැ. ඔමේගා z බා වෙනුවට ඔමේගා බා z වල බා. කියන්නේ බා එක ප්‍රතිපද අදහස දෙපාරක් යොදලා තියෙනවා. ප්‍රතිපද අදහස දෙපාරක් යදුවාම වෙන්නේ යලි මුල් සංකීර්ණ සංඛ්‍යාවම ලැබෙනවා. z සංකීර්ණ සංඛ්‍යාවක z බා එකට ආයමත් බා ප්‍රතිපදයේ ගත්තාම මොකද වෙන්නේ? අතාත්වික කොටසේ ලකුණ මාරු කරලා ආයමත් මාරු කරනවා. එතකොට x ධන iy සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් ප්‍රතිපදයේ වෙන්නේ x ඍණ iy.
ආයමත් ප්‍රතිබද්ධය ගත්තාම නැවතත් x ධන iy වෙනවා. එහෙනම් සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය කියන්නේ යලි මුල් එකමයි. ඒ නිසා එම අදහසෙන් මේක ලියන්න පුළුවන් z බායකට බා ලැබුණාම z ලැබෙනවා. මෙතන z බා තියෙනවා. මේක මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. ඕනෑම z සංකීර්ණ සංඛ්‍යාවක් සඳහා z ප්‍රතිබද්ධය z වෙනවා. ওই ප්‍රතිඵලය ලැබෙනවා. දැන් අපි z කියන සංකීර්ණ සංඛ්‍යාවට මොකක් හරි x ධන iy xy අගයන් දෙකක් සඳහා ඔමේගා සංකීර්ණ සංඛ්‍යාව a ධන ib යම් ab අගයන් දෙකක් සඳහා ලියලා බැලුවොත් z ඔමේගා බා z මේ සංකීර්ණ සංඛ්‍යාව ඔමේගා ප්‍රතිබද්ධය කියන්නේ a ඍණ ib මේක සුළු කළාම මේ ප්‍රතිඵලය ලැබෙනවා. පෙරසේම වරහන් ඉවත් කළා xa ඊළඟට ඍණ i xb ධන i ay ඍණ i වර්ග yb i වර්ගයට ඍණ එකක් යොදන්න පුළුවන්. මේකත් තාත්වික වෙනවා මේකත් තාත්වික වෙනවා ax ධන by වෙනවා. අතාත්වික කොටස ඉතුරු වෙනවා ay ඍණ bx කියලා. එතකොට ඕකේ නැවත බා එක ගත්තොත් මෙතන අපි හෙව්වේ z ඔමේගා බා. නැවතත් බා ආයමත් ප්‍රතිබද්ධය ගත්තොත් නැවත මෙන්න මේ අතාත්වික කොටසේ ලකුණු මාරු වෙනවා. මේ තියෙන z ඔමේගා බා z ඔමේගා බා වල ආයමත් බා එක ගත්තාම අතාත්වික කොටසේ ලකුණු මාරුණා. එක දෙක කියන ප්‍රතිඵලය ගත්තා. මොකටද මම මේ දෙක කියන ප්‍රතිඵලය ගත්තේ? z ඔමේගා බා මෙතන තියෙනවා. z ඔමේගා බා වල බා එක මෙතන තියෙනවා. ඒ දෙක එකතු කළාම මොකද්ද ලැබෙන්නේ කියලා හොයන්නයි මේ යන්නේ. මේ දෙක එකතු කළාම මොකද්ද ලැබෙන්නේ? මේ අතාත්වික කොටසයි මේ අතාත්වික කොටසයි ධන ඍණ වශයෙන් තියෙන නිසා කැපිලා ඉවත් වෙනවා. සම්පූර්ණයෙන්ම ලැබෙනවා මෙන්න මේ තාත්වික කොටස දෙගුණයක් වෙලා. ඒ සමීකරණ දෙක එකතු කළොත් z ඔමේගා බා ධන ඔමේගා බා z වල බා එක කලින් කියපු අදියර මේ දෙන්න එකතු කළාම අතාත්වික කොටස් දෙක කැපිලා ඉවත් වෙලා ax ධන by ධන ax ධන by කියන්නේ දෙවාරයක් ax ධන by. දෙවාරයක් ax ධන by. එහෙනම් මේ ටික වෙනුවට දෙවාරයක් ax ධන by කියන්නේ දෙවාරයක් ax by z ඔමේගා බා වල තාත්වික කොටස වෙනවා. ඒක අපි මුලින් ලිව්වා. ax by වශයෙන් ලැබුණේ මොකද්ද? z ඔමේගා බා කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස. එහෙනම් මේ තියෙන්නේ z ඔමේගා බා කියන සංඛ්‍යාවේ අපි කියන රියල් පාර්ට් එක කියලා තාත්වික කොටස දෙවාරයක් කියලා තියෙනවා. එහෙනම් අර ප්‍රතිඵලයේ මේක වෙනුවට මේ ටික යොදන්න පුළුවන්. එතකොට ලැබෙනවා z දින ඔමේගා වර්ග මාපාංකයේ වර්ගය සමානයි මාපාංක z වර්ග ඍණ 2යි රියල් z ඔමේගා බා ධන ඔමේගා බා වර්ගය. ඒ ප්‍රතිඵලය ආපහු සලකලා z වලට 1 ඔමේගා වලට z ඔමේගා බා කියලා දැම්මොත් z තියෙන තැන් වලට 1 දානවා ඔමේගා තියෙන තැන් වලට z ඔමේගා බා දානවා. එතකොට දැන් ওই දරුවන් ප්‍රශ්නයක් ඇයි එහෙම කරන්නේ? වෙන මොකුත් හේතුවක් නිසා නෙමෙයි අපිට ඊළඟට අපෙන් අහලා තිබුණා මෙන්න මේ ප්‍රතිඵලය. 1 ඍණ z ඔමේගා බා වර්ගය. එහෙනම් මේක 1 වෙලා මේක z ඔමේගා බා වුණොත් හරි. ඒතර මේකෙන්ම කොපියක් ගන්න පුළුවන් මෙතෙන්ට. එහෙනම් z වෙනුවට 1 දාලා ඔමේගා කියන සංකීර්ණ සංඛ්‍යාව වෙනුවට z ඔමේගා බා යෙදුවොත් මේ ප්‍රතිඵලය මේක බවට පත් වෙනවා. අන්නේ ඌමනාව නිසායි මේ වැඩේ කරන්නේ. හරි ගානේ අහලා තියෙන නිසා අපි ඒක කරනවා. එhmenan මේ ප්‍රතිඵලයේ z තියෙන තැනට 1 යොදමු. ඔමේගා වෙනුවට z ඔමේගා බා කියලා වෙන සංකීර්ණ සංඛ්‍යාවක් යොදමු. එතකොට මෙතන 1 වෙනවා. මෙතන z ඔමේගා බා වෙනවා. මාපාංක z වලට 1 ලැබෙනවා. z කියන්නේ 1යි නම් මාපාංකයත් 1යි. 2යි රියල් z ඔමේගා බා 2යි රියල් z වලට අපි 1 දැම්මේ. ඔමේගා බා වලට දැම්මේ. එතකොට ඔමේගා බා කියන්නේ z ඔමේගා බා නැවත බා එක. මෙතන තියෙන ඔමේගා බා. මෙතන අපි ඔමේගා වලට ආදේශය සිද්ධ කළේ. එහෙමනම් ඔමේගා බා කියලා කියන්නේ මේකේ නැවත ප්‍රතිපදයේ ලකුණු කරන්න ඕනේ. ධන ඔමේගා වර්ගය. ඔමේගා වෙනුවට ලිව්වේ z ඔමේගා බා. z ඔමේගා බාගේ වර්ගය බවට පත් වෙන මේ පදය. දැන් ඔතන එකේ වර්ගය 1යි. මෙතනත් 1 අවශ්‍ය නැහැ. ඍණ 2යි තාත්වික කොටස z බා ඔමේගා වල. z වලට බා එක එකවරයි ක්‍රියාත්මක වෙන්නේ. ඔමේගා වලට බා එක දෙවාරයක් ක්‍රියාත්මක වෙනවා. ඔමේගා
ප්‍රතිබද්ධය ඔමේගා වෙනවා. z ගේ ප්‍රතිබද්ධය ලැබෙනවා. මෙතන මේක එහෙමම ලැබෙනවා. එහෙනම් එක ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගය සඳහා අපිට ලැබෙනවා මෙන්න මේ ප්‍රකාශනය දෙක කියලා අපි සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනින් අපි ලබාගත්තු 1 හා 2 ප්‍රතිඵල දෙකේ එකෙන් දෙවෙනි ප්‍රතිඵලය අඩු කරපු ගමන් ඇයි අපි මේ අඩු කරන්නේ? අපිට ගානේ අහලා තිබුණෙම පළවෙනි ප්‍රතිඵලය ගත්තේ අපි z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගයට. දෙවෙනි ප්‍රතිඵලය අපි z වලට 1 සහ ඔමේගා වලට z ඔමේගා බා ආදේශ කරලා ගත්තේ මේ ප්‍රතිඵලය. අපි අඩු කරන්න වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ගැටලුවේ අහලා තියෙන නිසා. එහෙනම් එකෙන් දෙක අඩු කළාම z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය ඍණ 1 ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගය මේ ප්‍රතිඵලය ලැබෙනවා. කොහොමද අර කොටස් දෙකේම තිබිච්ච රියල් කියලා තිබිච්ච තාත්වික කොටස් දෙක කැපිලා ඉවත් වෙනවා අඩු කිරීමේදී. දෙකේම තාත්වික කොටස් තිබුණේ ඍණ වශයෙන් අඩු කරද්දි කැපිලා ඉවත් වෙලා මේ ප්‍රතිඵලය ලැබෙනවා. ඒකේ අපිට ඍණ ලකුණක් එළියට අරන් ලිව්වොත් මේකෙන් ලියන්න පුළුවන් මේ ඍණ 1 ධන 1ක් වෙනවා. ඍණ ලකුණක් එළියට අරන් වරහණක් දාලා තියෙන්නේ. ඍණ 1 ධන 1ක් බවට පත් වෙනවා. ඊළඟට ධන ඔමේගා මාපාංක වර්ගය ඍණ බවට පත් වෙනවා. ධන මාපාංක z වර්ගය ඍණ බවට පත් වෙනවා. ඍණ z ඔමේගා බා මාපාංක වර්ගය ධන බවට පත් වෙනවා. ඍණ ලකුණක් එළියට ගත්ත නිසා සේරම පදවල ලකුණු මාරු වෙනවා. එතනින් මේ ප්‍රතිඵලය අපිට පේනවා මේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. ත්‍රිපද ප්‍රකාශන වල සාධක වෙන අදහසක් මෙතන තියෙනවා. මේ ප්‍රතිඵලය මේ ආකාරයේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒක වෙන් කරන්න හිතුනේ ඇයි? එතන ගැටලුවේ අහලා තියෙන උත්තර දිහා බැලුවම පේනවා මෙවැනි සාධක දෙකකට යන්න වෙනවා කියලා. හරිනේ? එහෙමනම් අපි ලබාගත්ත z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය ඍණ 1 ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගය සමානයි සුළු වෙලා මේ ප්‍රතිඵලය ලැබෙනවා. ඔමේගා මාපාංකයේ වර්ගය සමාන වෙනවා ඔමේගා බා මාපාංකයේ වර්ගයට. අදහස වශයෙන් කියනවා නම් යම්කිසි සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය ගත්තත් එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධයේ මාපාංකය ගත්තත් ඒකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා වර්ග කරනකොටත් වෙනසක් වෙන්නේ නැහැ. එමනම් ඔමේගා මාපාංකයේ වර්ගය සමාන වෙනවා ඔමේගා බා මාපාංකයේ වර්ගයට. මෙතන තියෙන මේ ඔමේගා බා එක අපිට ඉවත් කරලා ලියන්න පුළුවන් ගැටලුවේ අහන ප්‍රතිඵලය තියෙන නිසා. එතනින් අපිට ඔමේගාගේ මාපාංකයට එක ආදේශ කළාම මෙන්න මේ ප්‍රතිඵලයේ අපිට පේනවා මෙතන 1 ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය තියෙනවා. ඒතර ඔමේගා වල මාපාංකය 1 වුණොත් එහෙම මේ සාධකයේ බිඳුව වෙනවා. මේ සාධකයේ බිඳුව වුණාම අපෙන් අහන මෙන්න මේ z ඍණ ඔමේගාගේ මාපාංකයේ වර්ගය ඍණ 1 ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගය මේ පැත්ත බිඳු කරන්න පුළුවන් මාපාංක ඔමේගා වලට 1 යෙදීමෙන් මේ පැත්ත බිඳුව වෙලා අපිට ලැබෙනවා මෙන්න මේ කොටස් දෙක සමානයි කියලා. මේ අගයේ ඍණ මේ අගයේ සමාන වෙනවා බිඳුවට. එහෙනම් මේක අනිත් පැත්තට ගත්තාම මේ අගය සමාන වෙනවා මේකට. z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය සමාන වෙනවා 1 ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගයට. ඒ පද දෙක බෙදීමෙන් හරස් ගුණිතයෙන් අපිට ලැබෙනවා z ඍණ ඔමේගා මාපාංකයේ වර්ගය බෙදීම 1 ඍණ z ඔමේගා බා මාපාංකයේ වර්ගය සමානයි 1 කියලා. එතකොට මේ ප්‍රතිඵලය ගැටලුවේ අහලා තියෙන නිසා අපි ඒක දිහා බලාගෙනම මේ සුළු කිරීම කරන්නේ. අහලා තියෙන කොටස ලබා ගැනීම සඳහා. මාපාංක කොටස් දෙක වෙන වෙනම තනි මාපාංකයක් වශයෙන් ලියන්න පුළුවන්. වර්ග ඉවත් කරන්න පුළුවන් මේ පැත්තේ 1 නිසා වර්ග ඉවත් කළත් එකමයි. එහෙනම් අපිට ලැබෙනවා z ඍණ ඔමේගා බෙදීම 1 ඍණ z ඔමේගා බා සම්පූර්ණ මාපාංකය සමානයි 1යි කියන ප්‍රතිඵලය. දැන් අපි යනවා ඒකේ ඊළඟ කොටසට c කොටස. මේ c කොටස අපෙන් අහලා තියෙනවා 1 ධන මූල 3යි i කියන එක r cos θ ධන i sin θ ආකාරයට ප්‍රකාශ කරන්න. වෙනත් විදිහකින් කියනවා නම් වීජීය ආකාරයෙන් දෙන ලද සංකීර්ණ සංඛ්‍යාවක් මාපාංක විස්තර ආකාරයට පරිවර්තනය කිරීම. මුලින් දීලා තියෙන්නේ අපිට වීජීය ආකාරය 1 ධන මූල 3යි i අපිට ඒක පරිවර්තනය කරන්න කියනවා r cos θ ධන i sin θ මාපාංක විස්තර ආකාරයට. කොහොමද අපි වීජීය ආකාරයෙන් දීපු සංකීර්ණ සංඛ්‍යාවක් මාපාංක විස්තර ආකාරයට පරිවර්තනය කරන්නේ? තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය නැත්නම් සංකීර්ණ සංඛ්‍යාවේ සරලව කියනවා මාපාංකය. මාපාංකයෙන් බෙදලා වැඩි කරලා හදා ගන්න ඕනේ. ඒක මම හිතන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා ගැටලු හදන ඕනෑම දරුවෙක් දන්න කතන්දරයක්. එහෙනම්
මේ VG ආකාරය මාපාංක විස්තර ආකාරයට පරිවර්තනය කරන්න කියලා දීලා තියෙනවා. ඊළඟට අපිට තවත් ප්‍රතිඵලයක් දෙනවා. මේ දීපු සංකීර්ණ සංඛ්‍යාවම මෙතන තියෙනවා. ඒකේ ප්‍රතිබද්ධයක් මෙතන තියෙනවා. ඒ දෙන්නට යම්කිසි බලයක අරන් තියෙනවා m සහ n. ඒතර සංකීර්ණ සංඛ්‍යාවකට බලයක් ගන්නකොට අපිට මතක් වෙන්න ඕන ද මුව r ප්‍රමේය. යම් සංකීර්ණ සංඛ්‍යාවක බලයක් ගැනීමේදී ද මුව r ප්‍රමේය යොදා ගන්න පුළුවන්. ඒතර මෙතන එවැනි බල ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. 2/8යි කියලා ඒක දත්තය දීලා තියෙනවා. ද මුව r ප්‍රමේය යෙදීමෙන් m හා n අගයන් නිර්ණය කිරීමට සමීකරණ ලබා ගන්න. m හා n අගයන් නිර්ණය කරන්න කියලා අපිට කියන්නේ නැහැ. m හා n අගයන් නිර්ණය කිරීම සඳහා අවශ්‍ය සමීකරණ ලබා ගන්න කියලා කියනවා. එහෙනම් මෙතනත් දීලා තියෙනවා ප්‍රශ්න දෙකක්. මේ පරිවර්තනය මේක දත්තයක් m සහ n සඳහා නිර්ණය කිරීමට සමීකරණ ලබා ගැනීම තව ප්‍රශ්නයක්. එක ධන මූල 3යි i. තාත්වික කොටස 1යි අතාත්වික කොටස මූල 3යි. එතන මාපාංකය. තාත්වික කොටසේ වර්ගය 1 වර්ගය ධන අතාත්වික කොටස මූල 3 වර්ගය 3යි. 3යි 1යි 4යි 4 වර්ග මූලය 2යි. එහෙනම් මුළු සංකීර්ණ සංඛ්‍යාවම දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කළා. එක ධන මූල 3යි i දෙකෙන් බෙදුවා දෙකෙන් වැඩි කළා. එතකොට ඊට පස්සේ අපි දන්නවා මාපාංක විස්තර ආකාරයට යන්න නම් තාත්වික කොටස cos වශයෙන් අතාත්වික කොටස sin වශයෙන් ලියවෙන්න ඕනේ. එහෙනම් භාගය වෙනුවට අපි ලියනවා cos 5 බෙදීම 3 ධන i මූල 3 බෙදීම 2 වෙනුවට ලියව sin 5 බෙදීම 3. මේ ස්ථාන දෙකේ වෙනස් කෝණ දෙකක් ලියන්න බෑ. අපි ලියන්න ඕනේ එකම කෝණයෙන් cos θ ධන i sin θ. එhmenan එක ඍණ මූල 3යි i කියන එක 2යි cos දෙවාරයක් cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3 වෙනවා. එතකොට ඒක ප්‍රතිපදයේ එක ඍණ මූල 3යි. මෙතන අපි ගත්තේ එක ධන මූල 3යි i. එතකොට එක ඍණ මූල 3යි i ලැබෙනවා. අතාත්වික කොටසේ ලකුණ මාරු වෙනවා. i sin 5 බෙදීම 3 ඍණ වෙනවා. 2i cos 5 බෙදීම 3 ධන i sin ඍණ 5 බෙදීම 3 කියලා එක ලියන්න පුළුවන්. කොහොමද? sin ඍණ θ සමාන වෙනවා ඍණ sin θට. sin අනුපාතයකදී කෝණයේ පවත්නා වූ ඍණ ලකුණ කෝණයෙන් ඉවතට අරන් sin අනුපාතයේ ගුණාකාරකයේ වශයෙන් නැත්නම් සංගුණකයේ වශයෙන් තියන්න පුළුවන්. එහෙනම් මේ ඍණ i sin 5 බෙදීම 3 කියන එක ධන i sin ඍණ 5 බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. එතකොට එක ධන මූල 3යි i කියන්නේ 2i cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3. එක ඍණ මූල 3යි i ලිය වෙනවා 2i cos 5 බෙදීම 3 ධන i sin ඍණ 5 බෙදීම 3. එක ධන මූල 3යිගේ 8 වෙනි බලයක් අපිට දීලා තිබුණා. එක ධන මූල 3යිගේ iගේ m වෙනි බලයක්. එක ධන මූල 3යි iගේ m වෙනි බලය කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවේ m වෙනි බලය. එක ඍණ මූල 3යි iගේ n වෙනි බලය කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවේ n වෙනි බලය. ඒ දෙන්නගේ ගුණිතය 2/8ට සමානයි. එමනම් එක ධන මූල 3යි iගේ m වෙනි බලය වෙනුවට අපි ලියමු මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ m වෙනි බලය 2m cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3 m වෙනි බලයට දමුආර් ප්‍රමේය පාවිච්චි කළාම cos m5 බෙදීම 3 ධන i sin m5 බෙදීම 3 වෙනවා. වරක් එක ඍණ මූල 3යි iගේ n වෙනි බලය. එක ඍණ මූල 3යි i කියන්නේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව. අපි පරිවර්තනය කරපු. ඒකේ n වෙනි බලය ගන්නකොට දෙකේ n වෙනි බලයක් වෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා කොටසට n වෙනි බලය ගත්තාම දමුආර් ප්‍රමේයට අනුව cos n5 බෙදීම 3 ධන i sin ඍණ n5 බෙදීම 3. සංකීර්ණ සංඛ්‍යාවකට බලයක් ගැනීමේදී දමුආර් ප්‍රමේයට අනුව එම බලය කෝණයේ ගුණාකාරකයේ බවට පත් වෙනවා. සංකීර්ණ සංඛ්‍යාව පවත්නා කෝණයේ ගුණාකාරකයේ බවට පත් වෙනවා. ඒක සමානයි 2/8 වෙනි බලය කියලා අපිට දීලා තිබුණා. දැන් මෙතනින් සරල බීජගණිතමය තර්කයකින් 2m වැඩි කිරීම 2n වෙනම සැලකුවාම 2m ධන n වෙනවා. ඊළඟට cos m5 බෙදීම 3 ධන i sin m5 බෙදීම 3 වරක් cos n5 බෙදීම 3 ධන i sin ඍණ n5 බෙදීම 3. ඒක වරහන් ඉවත් කිරීමේදී cos a cos b ඍණ sin a sin b කොටසකුත් ලැබෙනවා. sin a cos b ඍණ cos a sin b කොටසකුත් ලැබෙනවා. මේ පද හතර වරහන් ඉවත් කරලා ඔය දරුවෝ සුළු කරලා බලන්න ඕනේ. මේ cos පදය මේ cos පදයට ගුණ වෙලා මේ sin පදය මේ sin පදයට ගුණ වෙලා i වර්ගයට ඍණ එකකුත් යෙදුවාම
cos A cos B sin A sin B කොටස් දෙකක් ලැබෙනවා. ඊළඟට මේ cos පදේ මේ sin වලින් ගුණ වෙලා මේ sin පදේ මේ cos වලින් ගුණ වෙලා i පොදු සාධකයක් වශයෙන් එළියට අරන් අතාත්වික කොටස ලියන්න පුළුවන්. එක කොටසකට cos A cos B ධන sin A sin B එනකොට cos A ඍණ B සූත්‍රය පාවිච්චි වෙනවා. අනිත් කොටසට i වාරයක් sin A cos B ඍණ cos A sin B ලැබෙනවා. ඒකට sin A ඍණ B යොදා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතිය සූත්‍ර. එතකොට මේක සුළු වෙනවා මෙන්න මේ ආකාරයට. එතනින් අපිට ලැබෙනවා දෙකේ m ධන n බලය වරක් cos m ඍණ n phi බෙදීම 3 ධන i sin m ඍණ n phi බෙදීම 3 සමාන 2/8යි. මේ 2/8යි කියන එක ඕනනම් මෙතනට වරක් එකක් කියලා හිතුවත් කමක් නැහැ. මොකද 2/8 මෙයාට සංසන්දනය කරනවා. මේ කොටස මෙතන එකට සංසන්දනය කරන්න පුළුවන්. එතකොට මේ සඳහා 2m ධන n 2/8ට සමාන වෙන්න ඕනේ. පාද සමාන නිසා දර්ශක දෙක සමාන කිරීමේ තර්කයකට යන්න පුළුවන් අපිට m ධන n සමානයි 8යි. අපෙන් ඇහුවේ m සහ n නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ. m සහ n කිව්වම අඥාත දෙකයි. අඥාත දෙකයි නම් ඒවා නිර්ණය කිරීමට අපි මොනයම් හෝ සමීකරණ දෙකක් සමගාමී සමීකරණ යුගලයක් අරන් දෙන්න ඕනේ. එහෙනම් දර්ශක නීති සැලකීමෙන් m ධන n සමානයි 8 කියන සමීකරණය ලබා ගන්න පුළුවන්. ඊළඟ ඉතිරි සංකීර්ණ සංඛ්‍යා කොටස ගත්තාම cos m ඍණ n phi බෙදීම 3 ධන i sin m ඍණ n phi බෙදීම 3 මම කිව්වේ මෙතන 1 වෙන්න ඕනේ කියලා. එහෙනම් 1 ලියා ගන්නවා 1 ධන i බිඳුව. මොකද දැන් 2/8 වරක් 1 මේ කොටස 1 කියලා හිතුවේ. 1 නැවත ලියනවා 1 ධන බිඳුවයි i. එhmenan මේ cos අනුපාත කොටස එකට සමාන වෙන්න ඕනේ. i වරක් sin අනුපාත කොටස බිඳුවට සංසන්දනය කරන්න පුළුවන්. එතන මෙතනින් cos m ඍණ n phi බෙදීම 3 එකට සමාන වුණාම එක කියන්නේ cos බිඳුව කියලා හිතුවොත් ත්‍රිකෝණමිතිය පොදු විසඳුම් සැලකීමෙන් m ඍණ n phi බෙදීම 3 සමාන කරන්න පුළුවන් 2 phi r කියලා ධන නිකිලයක් සඳහා. මේ cos අනුපාත කොටස එක වෙනුවට cos බිඳුව නැත්නම් cos 2 phi යොදන්නත් පුළුවන්. අපි සරලම අවස්ථාව යොදන cos බිඳුව යොදලා පොදු විසඳුම ලියලා තියෙනවා.